දැන් ඔබට වෙනදට වඩා සාමාන්‍ය ස්වභාවයක් දැනෙනව නේද ඔය? ඔබ පරීක්ෂා කිරීමේ තව සතියක් දෙයක් යනකොට ඔබ ඇවිල්ලා කියයිද දන්නේ හාමුදුරනේ අපි පරීක්ෂා කළේ නැහැ බලන්නකෝ කියලා. මනුස්ස ප්‍රජාවට පිළිඳින හැම දෙයක්ම normalize වෙනවා. ටික දවසක් යනකොට. මුල් දවස් ටිකේ ඉවස ගන්න බැරුව කේන්ති ගියා නම් පස්සේ අපරාධනේ කේන්ති ගත්ත එක. ඇයි? ඒකට හුරු වුණාට පස්සේ ඒක නැතුව බැරුව යනවා ඊට පස්සේ. ඒක නිසා පින්වතුනි පුළුවන් තරම් ඉවසලා කටයුතු කරන්න හැම කෙනා. ඔබ සියලු දෙනාගේ ජීවිතවලට මන ආරක්ෂාවක් දීලායි තියෙන්නේ. ඒක පින්වතුනි ඔබ විසින් මම හිතන්නේ අගය කළ යුතු කාරණාවක්. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔබ විසින් අගය කළ යුතු කාරණාවක්. කාන්තාවත දකින්න නැති නේද පින්වතුනි? කාන්තා මුර පොලේ කාන්තාව දෙන්නේ 3 දෙනෙක් සමහර විට ඔබව පරීක්ෂා කරනවා. දැකනේ කුලියට ගත්තේ අපි ඒගොල්ලෝ. මාසෙට 50000 දීලා කුලියට අරන් තියෙන. එහෙමද හිතෙන්නේ? නෑ පිටින්. ඔබ වගේම සසර ගමනින් එතර වෙන්න ඕන කියලා අදිස්ථාන කරගෙන කටයුතු කර නැත්තෝ. අද ඇයට බණ ටික අහන්න නැහැ. ඒ වගේම පිටින් ඇත්තෝ දන්නවා. ඒ අය වෙතන්ට දාලා තියෙන්නේ ඔබව විනාශ කරන්න කියලා කවුරු හරි ඇඟේ මොන හරි බැඳගෙන ආවොත් එතෙන්දී අහුවෙනකොට මොකද්ද වෙන්නේ කියලාත් ඒගොල්ලෝ දන්නවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න උනත් කමක් නැහැ කියලා හිතාගෙන ඒ ඇත්ත එතන. පින්වතුනි කාන්තාව පිරිමියෙක් නම් කමක් නැහැ කියමුකෝ. කාන්තාව අගය කළ යුතු නැද්ද? ඔබ හිතලා බලන්න පිටින්. ඔබට නිවන සාක්ෂාත් කර ගැනීම දෙසා කී දෙනෙක් වෙහෙසෙනවද කියලා. ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ හැමෝම එක දෙයයි. ඔබ නිවන සාක්ෂාත් කරගනින් කියලා. ඔබ නිවන සාක්ෂාත් කරගන්න කටයුතු කළේ නැත්තම් ඔය සියල්ලටම ඔබ ණය වෙලා මා විනාශයක් කරගන්නවා. ඒක නිසා අපි පුළුවන් තරම් පින්වතුනි මේ වකවානුවේදී උපරිමයක් මග වඩා ගන්න උත්සාහ කරමු. හැම කෙනා මේ අදිස්ථානයෙන් කටයුතු කරන්න. මොකද අපි දන්නේ අනාගතයේ මොන තත්ත්වයක් උදා වෙයිද කියලා. මේ වෙනකොට ඔබ අතර කතා වෙන්නේ රට වැටිලා ආදායම් නැහැ අරවා මේවා කතා වෙනවනේ. දැන් ඔයාලට කතා වෙන අතරේ පින්විදින ඔබ දන්නවනම් රට වැටිලා කියලා පින්විදින දූපත් මනුස්සයට ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? හොරකම් කරන්නේ. ඉස්සරහට හොරු බිහි වෙයි. ඊට පස්සේ හොරු දඬුවම් ක්‍රම බිහි වෙයි. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔය හැම එකක් වෙන අතරේ ඔබ මොකද්ද කරන්න ඕනේ? ආයි කොහොම හරි ඉපදිලා මනුස්ස ලෝකෙට එන්න උත්සාහ කරන්න ඕනේ. ඇයි ඒ? එතකොට තමයි පින්විතනේ ඔබටත් හොරෙක් වෙලා බෙල්ල කපා ගන්න පුළුවන්. මම තාතපය කපා ගන්න පුළුවන්, පොළු පාරවල් කන්න පුළුවන්. ඔය දේවල් කරන්න පුළුවන්. ඉදිරියේදී එහෙම වට පරිසරයක් හැදුනොත් පින්විතනේ සතර අපායට ගියා වගේ තියෙයි. අපි දන්නේ නැහැ නේ පින්විතනේ. සමහර රටවල් බොහොම බැජබිලා තිබෙලිවිලා බිම් වෙලා තියෙනව නේද රටවල්? මිල්ලිමක්වත් හොයාගන්න නැති තරමට. දන්නේ නැහැ.
කවුරුත් හිතුවේ නැහැ නේද මෙහෙම වෙයි කියලා. අபிසංකාරවල තියෙන බරපතලකම. ඒ ඔක්කොටම හේතුව අபிසංකාර. පුළුවන් තරම් පාප අபிසංකාර වඩලා ඉහළම තැන ඉඳලා පල්ලයට යනකම් පුළුවන් තරම් පාප අபிසංකාර වඩලා පෙන්ගෙසනි ඒකේ ඵලයේ ක්‍රියාත්මක වෙන වෙලාවට බය වෙවුල පැත්තකට යනවා. ඔය தත්ත්වය උදා කරගන්න ඕන වෙන්නේ නැහැ පින්විතනේ මේ පාප අபிසංකාර කරන එක නතර කළා නම් කලින්. කරන කලට පව් මිහිරිය මීසේ කියන ස්වභාවයෙන් ඉතින් මී වගේ කරගෙන යනවා. කට ඇරලා පුළුවන් තරම් කියවනවා. අනිත් අය පොඩි විසිල්ලයක් කියම ගැහුවා නම් එහෙම පැයකින් නතර කරන්න ගිය එක පැය 5ක් කියවනවා. දන්නේ මේ පැය 5 තුළම මහා උපවාද අපවාද කරගෙන මහා විනාශයක් තමයි කරගත්තේ කියලා. පොඩ්ඩක් උස්සලා දෙනකොට මොකද කරන්නේ? කියාගෙන යනවා. නැත්තම් කරගෙන යනවා. ඒක තමයි පින්විතනේ විදිහ. බොහෝ පිරිසක් ඊට පස්සේ ඒවට වන්දි ගෙවනවා. තව ඉස්සරහට මොනව වෙයිද දන්නේ නැහැ පින්. ඉතින් මම ඔබට කියන්නේ එකම එක දේ. පුළුවන් තරම් ඔබ මග වඩා ගන්න. මොකද හේතුව පින්විතනේ ඔය ජීවිත නැති වෙන අයතරේ ඔබ ඉඳීවි ඉස්සරහට. අනිවාර්යයෙන්ම නැති වෙන හේතුවක් නැහැ. ඔබ ඉඳීවි. එතකොට අපිට තියෙන එකම ප්‍රශ්නේ පින්විතනේ ඔබ ඒ අය අතර ඉන්නකොට ඔබ මොකද්ද කරගත්තේ කියන එක විතරයි. ඒ ඔබ සියලු දෙනාම හොඳට මතක තියාගන්න. ඔබට මේ හැම දෙයක්ම කියන්නේ පින්විතනේ මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාවෙත් ඔබට මේ දේශනා පවත්වන්නේ මේ භාවනා සැඩසටහන් කරන්නේ එකම හේතුවක් නිසා පින්විතනේ මට මගේ ජීවිතේ වටිනවා වගේම පින්විතනේ ඔබට ඔබගේ ජීවිතේ වටිනවා කියලා මම විශ්වාස කරන නිසා. මට ඔබ බල්ලෙක් ගන්නට දාන්න බෑ. මොකද ඔබ සම්බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ ලෝකෙට බිහි වෙච්ච මිනිස්සු. ඒක නිසා මට ඔබ බල්ලෙක් ගන්නට දාන්න බෑ පින්විතනේ. ඒක නිසා තමයි ඔබගේ පස්සෙන් එළ ඔබට මේ ටික කියන්නේ. බල්ලන්ට මම මේවා කියන්නේ යන්නේ නැහැ පින්විතනේ. මට මගේ ජීවිතේ වටිනවා පින්විතනේ. මේ සසරේ තිබිච්ච වටිනම ජීවිතේ මට දැන් තියෙන්නේ. මේට වඩා වටින ජීවිත මට තිබිලා නැහැ. මම හොඳටම දන්නවා මම අරූපේ හිටිය ගොඩ කාලයක්. මට මේ ජීවිතේට වඩා මේ ජීවිතේ වටිනවා. මම හිට කකුලක් නැති වෙයි. ඒත් මේ ජීවිතේ වටිනවා. මොකද හේතුව පින්විතනේ මට මේ ජීවිතේ ලැබිලා තියෙන සම්බුද්ධ ශාසනයේ තියෙන වෙලාවේ මනාකොට දහම් අවබෝධ කරගන්න පුළුවන් ශක්තියකුත් එක්ක. ඉතින් මට හොඳට විශ්වාසයක් පින්විතනේ මේක ඉවර කරන්න පුළුවන් කියලා. මේ ප්‍රශ්න ඔක්කොටම විසඳුම මෙතන තියෙනවා කියලා. ඉතින් මට ඔබගේ ජීවිත දෙය දකින්නකොට පින්විතනේ මටත් හිතෙන්නේ මගේ වගේම මා වාසනාවන්ත ජීවිතයක් ඔබට ලැබිලා තියෙනවා. මේක නිස්කාරණේ නාස්ති කරගන්න එක සම්බන්ධවයි මම හැමතිස්සෙම ඔබට කියනවා කියන්නේ. සමහරට ඇනුම් පද කී හරි ඔබට කියන්නේ පින්විතනේ. ඔබ මෙතනින් ගලව ගන්න. ඒ නිසා හැම කෙනාම උනන්දු වෙන්න පින්විතනේ තමන් තනියෙන් හිතන්න පටන් ගන්න තමන්ගේ ජීවිතේ කොච්චර වටිනවද කියලා. අන්නේ වටින ජීවිතයෙන් පින්විතනේ ඔබට ගන්න තියෙන උපරිම ප්‍රයෝජනෙ ගන්න උත්සාහ කරන්න වීර්යය කරන්න. මේ ලෝක සත්‍යය කියන දේ ඔබ අහන්න ගියොත් එම් පින්විතනේ ඔබ තනිකරම වල්වදිනවා. මේ ලෝක සත්‍යය කියන දේ අහන්න යන්න එපා කියන හේතුව තමයි පින්විතනේ ලෝක සත්‍යයට මේක අවබෝධ වෙලා නැහැ තාම. ඒ අයට යම් දවසක මේක අවබෝධ වුණාට පස්සේ පින්විතනේ ඔබ ඒ අය කියන දේ අහන්න. එතකන් ඒ අය කියන දේ අහන්න එපා පින්විතනේ හේතුව තනිකර විකෘතියක යන්නේ. ඔබ මේ ලෝක සත්‍යව ඇසුරු කරන්න පින්විතනේ ඔබ විකෘතියකට ඇදලා යනවා මිසක් ඔබට ප්‍රകൃතිය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ විකෘතිය කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. මම ඔබට කිව්වේ පින්විතනේ ඔබ මිනිස්සු නිසා ඔබ හිතාගෙන ඉන්නේ මේ කාමුක හැසිරීම ඔක්කොම සාමාන්‍ය දේවල් කියලා නේද? හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතේ. ඔබ කියන්නේ අපි මිනිස්සුනේ. ඉතින් අපි මිනිස්සු විදියට ඉතින් මේවා සාමාන්‍ය දේවල්. මේ අපි කාම ලෝකෙනේ ඉන්නේ. අපි මේවා සාමාන්‍ය දේවල්. නමුත් මේ විදිහට ඔබ දන්නව නේද? කාමයේ හැසිරෙච්ච කෙනා කාමයේ හැසිරෙන වෙලාවට මලොත් එහෙම හෝ ඒ ගැන හිතන වෙලාවට මලොත් කොහෙද යන්නේ? එක්ක තිරිසනෙක් එක්ක පෙරේතෙක් නේද? එහෙනම් මේක සාමාන්‍ය දෙයක් වෙන්නේ කොහොමද?
නැත්නම් ඔබ හිතනවා ඉතින් හාමුදුරනේ එහෙම නෙමෙයි. ඉතින් අපි කතාවද බැඳලා ඉතින් අපි කාමයේ හැසිරিলা එහෙම ඉතින් මේක මේ ලෝකේනේ අපි මේ මනුස්ස ලෝකේනේ අපි මිනිස්සුනේ. ඉතින් හරි මම ඔබ කියන එක පිළිගන්නවා. නමුත් ඕකේ ප්‍රතිඵලය මොකද්ද? කතා කරන්නේ. ඕකේ ප්‍රතිඵලය මොකද්ද? සතර අපාය. ඉතින් සතර අපායට යන යම් වැඩ පිළිවෙලක් තියෙනවා නම් පින්විතනේ ඒක කොහොමද සම්මතයක් වෙන්නේ? ඒක කොහොමද හරි දෙයක් වෙන්නේ? ඉතින් ඔබගේ ඔළුවට දාලා ඒක සම්මත කරලා ඉවරයි දැන්. දැන් ඔබට ඒකේ වැරද්දක් පේන්නේ නැහැ. ඉතින් තව ටික කාලෙකින් පින්වතුනි කණවැන්දුන් නෝනලව සතුටු කළාට කමක් නැහැ කියලා සම්මත කළොත් එහෙම. එතකොට ඉතින් පව වෙනස් වෙනවද? බැඳීම ඔබගේ මානසික ස්වභාවය. පව පැත්තකට දාන්න ඔබගේ මානසික ස්වභාවය ගැන හිතලා බලන්න. මේ මානසික ස්වභාවය තිරිසන් නෙමෙයිද? තමන්ගේ කියලා පින්වදේ කොලේක ලියලා ගන්නවා. හරි මේක මගේ. දැන් මානසික ස්වභාවය තිරිසන් නෙමෙයිද? මේ මානසික ස්වභාවය තිරිසන් නම් පින්වදේ භවය මොකද්ද? තිරිසන්. ඉතින් එහෙනම් ඒක කොහොමද හරි දෙයක් වෙන්නේ? නමුත් සමාජය ඔබට කියනවා ඒක හරි කියලා. ඒකයි මම ඔබට කියන්නේ පින්වදේ සමාජය කතා කරනකොට කන් දෙකේ ඇඟිලි ගහ ගන්න. නැත්නම් ඔබ විනාශ වෙලා. ටිකින් ටික පින්වදින ඔළුවට වැටෙන මේ සමාජයගේ ස්වභාවයට ඔබව පත් කරගන්න ඔය හදන්නේ. ඔබ ඕල්රෙඩි පත් වෙලා හිටියේ. දැන් මෙතනින් කොච්චර සුද්ධ කළත් පින්වදින නැවත වතාවක් ඔබ වැටෙන්නේ කොතනද? ඒ සමාජයගේ ස්වභාවයට. මේ ඔබ පොඩ්ඩක් හිතට අරන් බලන්න පින්වදින. ඔබ ගෙදර තියෙන කනප්පුවට කැමති. නැත්නම් හෙප්පුවට කැමති. ඒ හෙප්පුව පිත්තල හෙප්පුවක්, බෝඩක් පරණ හෙප්පුවක්. ඔබ ඒකට කැමතියි. දැන් ඔබ ඕකට කැමති වීම සාමාන්‍ය දෙයක් කියලානේ හිතාගෙන ඉන්නේ. හාමුදුරනේ අපේ ගෙදර මේක තියෙන්නේ. මමමයි සල්ලි වලට ගත්තේ. මේක මගේ එකක්. ඉතින් මං කැමති වුණාම මොකෝ කියලා අහන්නේ නැද්ද ඔබ? පිත්තල හෙප්පුවට කැමැත්තෙන් මැරිච් එක අපින්ගදෙනේ මැරලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? පෙරේතෙක් කියලා උපදිලා ගෙවලෙක් කියලා උපදිලා අපින්ගදෙනේ ඕක ආරක්ෂා කරන්න එන්නේ නැද්ද? එහෙනම් ඒක කොහොමද හරි දෙයක් වෙන්නේ? ඔබ දරුවන්ට ආදරේලු. දරුවට ආදරය කරන කෙනා කොහෙද යන්නේ? මෙච්චර කල් ඔබගේ ආච්චියම ඔබට ආදරය කළාද නැද්ද? කොහෙද ගියේ? මල පෙරේතය වුණා නේද? මල පෙරේතලා ගෙදර ආව නේද? ගෙදර ඇවිල්ලා බීත්ති මුල්ලක් අස්සේ කොහේ හරි අස්ස හැංගිලා හිටියා නේද? ඊට පස්සේ පොඩි උන් අල්ලන්න ගත්තා නේද? පොඩි උන් ලෙඩ වුණානේ. ඊට පස්සේ මොකද කළේ? සාගර සම්පත් කළමනාකරන අමාත්‍යාංශයට යවුවා. දැන් අවුරුදු 5කට කලින් ආවේ තාම සාගර සම්පත් කළමනාකරණය කර ඉන්නවා. ගවේෂණය කර ඉන්නවා. ඉතින් ඒක කොහොමද සාමාන්‍ය දෙයක් වෙන්නේ? ඇයි ඔබ හිතන් ඉන්නේ ඒවා සාමාන්‍ය දේවල් කියලා? ඔබගේ හාමුදුරනේ දරුවට ඔව් දරුවට තමයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ යුතුයකම ගැන නෙමෙයි ආදරය ගැන. ආදරය කියන්නේ තණ්හාවට කියන නම. ඔබට කියනවා ඔබ දරුවට ගොඩක් ආදරේ නේද? ඔබ හිතන්නේ ඒක කම්ප්ලිමන්ට් එකක් කියලා නේද ඔබට කියපුව? ඔබ හිතන්නේ ඒක බලන්න මං ගැන හරි හොඳට මේ මිනිස්සු කතා කරන හැටි එහෙම තමයි හිතෙන්නේ. ඔබ දරුවන්ට තණ්හාවයි නේද? අන්න ඒක කේන්ති යනවා. නෑ මං තණ්හා නෑ මං කරන්න ඕනේ දේවල් කරන්නේ. හැබැයි ඔබ දරුවන්ට ගොඩක් ආදරේ නේද?
ඒතර හරි සතුටුයි ඔබට. නමුත් ඔය ආදරේ තණ්හාව කියන දෙකම එකයි කියලා දන්නේ නැතිකම නේද ඔය තියෙන්නේ. ඔය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ කාරණාව පින්වදනේ. ඔය එකක්වත් ඔබට දැනෙන්නේ නැහැ. සමහරවිට ඔබට දැනේ මේ මොන පිස්සුවෙන් කතා කරනවද? ආදරයෙන් ඉපැයි ජීවත් වෙන්න. එහෙම ඔබට දැනෙයි. ඇයි? ඒ තරමට මේක සම්මත කරලා පත්තියම් කරලා ඔලුවට දාලා ඉවරයි. දැන් ඔබට කරන් තියෙන්නේ මොකද්ද? වටේ පිටේ ඉන්න හැම කෙනාටම ආදරෙන් ඉන්න. ප්‍රේමයෙන් ඉන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන ප්‍රේමතෝ ජායති සෝකෝ. ලෝක සත්‍යය දේශනා කරනවා ප්‍රේමයෙන් ඉන්න තරමට කට්ටියට යහතින් සැනසෙල්ල ඉන්න පුළුවන්. දැන් ඒතර තථාගත ධර්මද සමාජය සම්මත වෙලා තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්න බැංගිදනේ. ඔබට වල කැපෙන පැත්තට සමාජය ඔබව හදලා ඉවරයි. ඉතින් තවදුරටත් ඔබ පින්විතින් සමාජය කියන එක අහන්න ගියොත් මොකද වෙන්නේ? දිගටම වලේ තමයි. ආයි කතා දෙකක් නැහැ. ඒකයි පින්විතින් මැරෙන පරක්කුව විතරයි සතර අපායේ. 99.999ක්ම පින්විතින් මැරෙන පරක්කුව විතරයි සතර අපායේ. මං අහන්නේ ඇයි එහෙම කරගන්නේ? පින්විතින් ඔබ හොඳට ඉගෙන ගත්ත මිනිස්සුනේ මොලයක් බුද්ධියක් තියෙන මිනිස්සුනේ පින්විතින්. ඇයි එහෙම කරගන්නේ? ඔබ අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න නැද්ද? අතීතය කියන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ ලාර රජුරුව හිටියා ඕව නෙමෙයි. ඒ මේ ලෝක සත්‍යයේ අතීතෙනේ. අපි අතීතය කියන්නේ මොකටද? අපේ අතීතේ. අපේ අතීතේ මොකද උනේ? ඔබගේ අතීතේ මොකද උනේ? සතර අපායේ හිටියේ නැද්ද? ඉතින් ඒකෙන් තාම පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? සතර අපාගත වෙන හේතු කාරණා දැන් ඔබ ටික ටික හරි දන්නවනේ පින්ගත. මේ සතර අපායේ මෙච්චර කල් දුක් විඳිනකොට පින්ගත ඔබට හොඳ ආකාරව තේරුණානේ මම මේ දුක විඳින්නේ වෙන්නේ මේක නිසා මේ දුක විඳින්නේ මේක නිසා කියලා ඔබට පේන්න පටන් ගත්තා නේ දේවල්. പ്രേත යෝනි වල එහෙම ඉඳද්දි. ඒකනේ මේ දඬුවම එන වෙලාවට කෑ ගගහ කිව්වේ අනේ මං ආයි ඒක කරන්නේ නැහැ කියනකොටම ගල් ටික වැටුනේ ඔලුවට පුඩු වෙලා යන්නේ. මතක් කරලා බලන්න. එහෙනම් ඔබ අතීතයෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් පින්වතුනි ඔබට බැරි වෙනවා වර්තමානයේ වැඩ කරන්න අනාගතයේ බේර ගැනීම උදෙසා. හොඳට මතක තියාගන්න ඔය කරුණු තුන. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නවා. වර්තමානයේ මහන්සි වෙනවා. මොකටද අනාගතයේ බේර ගන්න. වර්තමානයේ මහන්සි විය යුතුයි ඔබ අනාගතයේ බේර ගන්න. පින්වතුනි ඔබ මතක තියාගන්න ඔබට ඔහොම අතීතයක් තියෙන්නේ. එදා ඒ වර්තමානයේ ඔබ අනාගතයේ බේර ගන්න කටයුතු කරගත්තේ නැති නිසා. අදටත් ඒ ටිකම තමයි පින්වතුනි මේ වෙන්න යන්නේ. ඒ ටිකමයි. ඔබ අනාගතයේ බේර ගන්න කටයුතු කළේ නැත්නම් පින්වතුනි මොකද වෙන්නේ? ඔබගේ මේ එන අනාගතෙත් පින්වතුනි එදා තිබිච්ච අතීතයක් බවට පත් වෙනවා. මේක නතර කරන්න බෑ. තේ හැකියාව තියෙන වෙලාවෙ ඇයි ඒක කරගන්නේ නැත්තේ කියන මට තියෙන ප්‍රශ්නේ පින්වතුනි. හැකියාව තියෙන වෙලාවෙ මේක කරගන්න. පුළුවන් තරම් වීරය කරන්න. නිවන කියන එක දාගන්න ජීවිතේ අංක 1ට. මොකද පින්වතුනි අනන්ත සංසාරේ හැම දෙයක්ම කළේ නැති එකම හේතුව තමයි මේ කියන එක. මේ නිවන සාක්ෂාත් කරගන්නවා කියන වැඩපිළිවෙල තමයි පින්වතුනි අනන්ත සංසාරේම නොකලපු එක. අනිත් හැම එකක්ම කළා අනන්ත සංසාරයක් පුරාවට. ඒ කළා කියලා පින්වතුනි ඔබට කිසිම සහනයක් හම්බුනේ නැහැ. පින්වතුනි ඔබ දන්නව නේද හොඳටම පින් කළාට පස්සේ ඒ පිනෙන් දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා. දන්නව නේද ඔක්කොම? ඔබ හොඳ පින් කළා පින්වතුනි දැන් මේ අදත් කරන්නේ මහා පිනක්. මේ ඇවිදින්න. මොහොතක් වෙලා විදර්ශනාව වඩනවා කියලා කියන එක පින්වතුනි සිව් දිසින් වඩින මහා සංඝයාට වෙහෙර විහාර කරලා පූජා කරනවටත් වඩා මහා උතුම් දෙයක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් ඒක බොරු වෙන විදිහක් නැහැ නේ. එනවා ඔබ දැන් මාත්‍රයක් නෙමෙයි විදර්ශනා වඩන්නේ. දැන් මේ වෙලාවෙත් ඔබ මේ විදර්ශනාවනේ වඩන්නේ. මම ඔබට මේ විදර්ශනා වඩන්න අවශ්‍ය කරුණුනේ මේ කියන්නේ. දැන් ඔබ මේව මානසිකාර කරනවා මාත් එක්කම.
මම මේවා කියනකොට ඔබ මානසිකාර කරන්න ඕනේ. මතක තියාගන්න මුවන් පැලස් අහනව නෙමෙයි මේ. හොඳට මානසිකාර කරන්න පටන් ගන්න. මේ කියන ඒවා. ඔබගේ ජීවිතෙත් එකයි ගලපන්නේ. මේ වුණ ඔයාට කියන්න පේනව නේද? ඔයගොල්ලෝ වඩා අතීතෙන් ගන්නෝ නේ. එහෙම කියලා හරිනවද? නෑ. තමන්ට මේ කියන්නේ තමන්ගේ ජීවිතෙත් එක්ක මේක ගලපන්න. තමන්ට මොකද්ද මේ වෙන්නේ යන්නේ? තමන් අසත්පුරුෂය අතුරු කරපු නිසා තමන්ට මොකද්ද මේ උදා වුනේ? තමන් මොනවද මේ හිතන් ඉන්නේ? ඒ ඔක්කොම හිතන්න පටන් ගන්න. ඔය හිතන් ඉන්නේ කෙලවර තමන්ට මොකද්ද වෙන්නේ කියලා හිතන්න පටන් ගන්න. මේ හොඳ විදර්ශනාව මේ වඩන්නේ පිංගුතුනි. මට අමාරුයි මං කතා කරනවා. මේ විදර්ශනාවේ හොඳම ටික මේ. ඊට පස්සේ අපි පුරුදු වෙන්න ඕනේ තනියෙන් ඔක කරගන්න. මොකද මං නැහැ නේ හැමතිස්සෙම. ධර්ම දේශනාවක් කියලා කියන්නේ පිළිදෙන දේශකයන්න් වහන්සේ යමක් ඒක කියද්දී ඔබ මානසිකාර කරන්න පටන් ගන්න එක. මිසක් මුවන් පැලස් අහන එක නෙමෙයි. ඒ නිසා නිදා ගන්න අය නිදාගෙන හොඳට ළඟ ඉන්න එක්කෙනෙක් පොඩ්ඩක් බණ ටික අහලා විවේකයක් ලැබෙච්ච ගමන් දොයි කියලා කිව්වනම් හරි. දොයි කිව්වනම් හරි. පොඩ්ඩක් නිදා ගන්නට නිදා ගන්න. උදව්වක් දෙන්න පිටින්. එහෙම හරි උදව්වක් කරන්න සතර පුරාටම කළා නැත්නම් උදව්. එහෙම නැත්නම් හැමෝම හැරිලා ඉන්න. අමාරුයි තමයි පිටින්. මතක තියාගන්න. තාත්තා බලන් ඉන්නේ ඔක්කොම. තෝ බණ අහනකොට නිදාගත්ත නේද බොල් කියලා අහයි එදාට. යන්තම් බෝ කොට දාන්න බණ ටිකක් කිව්වා. මේ වෙලාවේ බුදිය ගත්තා නේද? තෝ සෝතාපන්නද කියලා අහයි. නෑ කිව්ව ගමන් එහෙනම් ඵල සතර අපායට කියලා පයින් පාරක් ගහයි. එච්චර තමයි. සසර මතක තියාගන්න. මේ ලෝකේ ඉන්න භයානක මහදයා. සසර. පුළුවන් නම් බේරිලා පෙන්නන්න. ඔබ දන්නව නේද පින්විතනේ එහෙනම් මේ පින් කළාට පස්සේ දිව්‍ය ලෝකේ යනවා කියලා හැමෝම. එහෙනම් මේ අද මේ කරන මහා පිනෙන් පින්විතනේ ඔබට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් නේද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනේ දිව්‍ය ලෝකේ ගියාට දිව්‍ය ලෝකේ සැප තියනවද? අන්න ඒකනේ ප්‍රශ්නේ. දිව්‍ය ලෝකේ සැප තියනවද? මේ වෙනකොට ධම්ම අවබෝධයේ ඉන්නවා නම් පින්විතනේ ඔබට ඔකට උත්තරයක් දෙන්න පුළුවන්. ධම්ම අවබෝධය නැති අයටත් උත්තරයක් දෙන්න පුළුවන්. ධම්ම අවබෝධය තියන අය කියයි නෑ කියලා අනිත් අය කියයි තියනවා කියලා. මොකද හේතුව පින්විතනේ ඔබ පොතපතේ දැකලා තිබ්බ දිව්‍ය ලෝකේ හරි සැපයි කියලා. ඔබ හොඳ ආකාරව දන්නවා පින්විතනේ සැප කියලා ලෝකයක් මේ 31 ලෝක ධාතුවේ නෑ. තණ්හාව තියෙන කෙනාට පින්විතනේ හැමතිස්සෙම උරුම වෙන්නේ මොකක් විතරද? ගින්දර විතරයි. ඉතින් පින් කරන එක හොඳයි පින්විතනේ. දිව්‍ය ලෝකේ යන්නද? එහෙම නැත්නම් නිවන සාක්ෂාත් කරගන්න පින ඕනේ හින්දාද? නිවන සාක්ෂාත් කරගන්න පින ඕනේ නිසා. නැත්නම් සතර අපායට වඩා නම් අරක හොඳයි. ශාරීරික දුක් වේදනාව අඩුයි. හැබැයි මානසික දුක නම් එහෙමයි. මානසික දුකේ කිසි වෙනසක් නැහැ පින්. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න එහෙනම් පින්විතනේ මේ සමාජය විසින් ඔබගේ ඔළුව විකෘති කළා. ඒ විකෘතිය සම්මතයක් බවට පත් කළා නැද්ද කියලා. ඒ විකෘතිය සම්මතයක් බවට පත් කළා තියෙන නිසා පින්විතනේ ඔබ බය නැතුව ඒව කරනවා. මොකද ඔබ හිතන් ඉන්නේ ඒව හරි කියලා. ඒවයි කොහේ ඒක වරදක් වෙන්න විදියක් නැහැ. ඒක හරි. ඔන්න ඔය තැන තමයි පින්විතනේ ඔබ ඉන්නේ. ඒකෙන් ඔබට විනාශයක් නෙමෙයි දෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඒකෙන් විනාශයක් නෙමෙයි දෙන්නේ. ඔබගේ ආච්චි මිය ගිහිල්ලා පළ පෙරේතෙක් වෙන්න එකම හේතුව මේ සමාජයේ පින්විතනේ වෙන මොකුත් නෙමෙයි. ඒ අහිංසක ගෑණිගේ ඔළුවට දැම්ම පින්විතනේ සමාජයේ මිනිස්සු මෙන්න මේවා සම්මතයි මේවා අපි කරන්නේ මේ අපි මිනිස්සු ඒක නිසා අපි මේ දේවල් කරන්න ඕනේ කියලා. ඒක නිසා පින්විතනේ මොකද උනේ? ඒ ආච්චි අම්මයි සීයයි ඒ දේවල්ම කළා. සමාජය හරි කියලා දෙන දේවල් කළා. ඔබ කියන්නේ අපේ ආච්චි අම්මයි සීයයි පව් කළේ නැහැ හාමුදුරනේ. එහෙම අපි නම් දැනුවත්ව කිසිම පවක් කළේ නැහැ හාමුදුරනේ. ඒ ආච්චි අම්මයි සීයයි තනියෙන් හරි හම්බ කරගත්ත හරි මහන්සියෙන් පොලේ ගිහිලා රොටි විකුණලා ආදි වශයෙන් ඒවා කළා හරියට මහන්සි වුණා ඒගොල්ලෝ. ඒගොල්ලෝ හරි හම්බ කරගත්ත දෙයට හරි ආසයි කැමති ඉතින්. ඒගොල්ලෝ මේ හැරෙන්නේ එහෙම පවක් කළේ නැහැ හාමුදුරනේ.
සුරාමේරේ මජ්ජ පමාදට්ටානා කියන එක පින්විතනි අරක්කු කසිප්පු ඕනේ නැහැ කියලා හදාගත්ත දවස් ඉඳලා මොකද උනේ? සමාජයට වැඩේ වෙන්න පටන් ගත්තා. ඉතින් හරි සතුටින් ඉන්නවා කාන්තාවෙම අපි නම් හාමුදුරනේ ජීවිතේට සිගරට් එකක් අරක්කු ටිකක් කසිප්පු ටිකක් එහෙම බීලා නැහැ. අපි තමයි මේ ලෝකෙින් ශ්‍රේෂ්ඨමයි. ඒ පස්වෙනි ශික්ෂාපදේ උපරිමෙන් අපි රකින්න. නැද්ද? පොඩි ළමයි එහෙම කියන්නේ නැද්ද? අපි තමයි ඉන්න අපේ තාත්තලා තමයි පොඩ්ඩක් අවුල් ආඳුනේ. අපි එහෙම නෑ. අපි පස්වෙනි ශික්ෂාපදේ හොඳටම රැකගෙන ඉන්නවා. ඕක අරහු කසිප් වලට දාගත්ත දවස් ඉඳලා පින්විතනේ ලෝක සත්‍යය විකෘති වෙන්න පටන් ගත්තා. ලෝක සත්‍යය හැවත් මේ අඩුමතරේ මේ බෞද්ධය කියන ප්‍රජාව හරි විකෘති වෙන්න පටන් ගත්තා. සක්විති රජුරන් එක ගෙනල්ලා දාගෙන ඉවරලා බුදුහාමුදුරන් එක අතහැරලා දැම්මා. තථාගතයන් වහන්සේගේ දේශනාවේ උතන්ට දා ගන්න පුළුවන් එක තමයි කියන්නේ සම්නිධිකාරක පරිභෝග වල දන්නේ. ඒකටත් ඉතින් එකතු කරගන්නේ ගොඩක් දේවල් එකතු කරලා තියාගන්නේ. ඔය අර්ථයට වඩා පින්විතනි ගන්න තියෙන මොකක්ද? තමන් භාවිතා කරන දේවල් වලට අවිද්‍යාව තෘෂ්ණාව වලින් ඇලිලා බැඳිලා රැඳිලා කටයුතු කරන්නේ නැහැ. තමන්ගේ භාවිතාවට යමක් අවශ්‍යයි නම් ඒක භාවිතාවට ගන්නවා මිසක් පින්විතනේ ඒකට ඇලිලා රැඳිලා බැඳිලා කටයුතු කරන්නේ නැහැ කියන එක. මොකද ඒක ලෝභ මූලයි. ඉතින් ලෝභ මූලය කියන්නේ මොකද්ද? පාප මූලයක් නෙමෙයිද? තමන්ගේ ගෙදර හෙප්පුවක් තියෙනවා. ඉස්සරහම තියලා තියෙනවා ඉලත් තට්ටුවක්. නැත්නම් හෙප්පුවක් එක එක නම් වලින් කියන්නේ. ඔය දාලා තියෙනවා බුලත්. ඔය දාලා තියෙන එකට කැමති ගෙදර 100ක්. හතර අපායට යන්නේ පාප කර්මයක් කළාම නෙමෙයිද? පෙරේතෙක් ඉන්නේ පාප කර්මයක් කළාම නෙමෙයිද? ඉතින් 100ක් කිසිම පාපයක් කළේ නැහැ. කළේ අර ඉලත් තට්ටුවට කැමති වෙච්ච එක විතරයි. අර හෙප්පුවට ආස වෙච්ච එක විතරයි. එහෙනම් හෙප්පුවට ආස වීම කියන එක පාප මූලයට අයිති නැද්ද? පාප කොටකට අයිති වෙලා නැද්ද? නැවත ඔබ දන්නවද? ඒකයි තියෙන ප්‍රශ්නේ මේ. මොකද සමාජය ඔක කවදාවත් කියන්නේ නැහැ පාපයක් කියලා. එයා හරි හම්බ කරපු දෙයට එයා කැමති නැතුව අපි කැමති වෙනවා පුතේ. දැන් කියයි. මොන සමාජයෙන් ඔබට හම්බ වෙන උත්තරේ. ඒක නිසා තමන් විසින් හරි හම්බ කරගත්ත දේවල් තමන් විසින් රැකගෙන කටයුතු කරගෙන යන්න ඕනේ. ඒවා කවුරු හරි විනාශ කරන්න ආවොත් මේවා බල ඉඳලා හරියනවා. ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. ඒවා ආදරෙන් රැක බලා ගන්න ඕනේ. ඔහොම නෙමෙයිද පින්විතනේ ඔබට සමාජය උගන්වලා තියෙන්නේ. ඉතින් ඔය හතර පාඩේ යන පාරනේ ඔබට උගන්වලා තියෙන්නේ පින්විතනේ සම්මතයක් විදිහට. දැන් මම මේවා කියනකොට පින්විතනේ මෙතන ඉන්න කීප දෙනෙක් හරි ඇති මේකට එකඟ වෙන්නේ නැති. අන්තර්ජාලයේ ඔස්සේ ඕනේ තරම් ඉඳි මේකට එකඟ වෙන්නේ නැති අය. මේ පිස්සු කතා කරනවා. මේ ආඳුර මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාව හොඳ ළමයි ටිකක් හදලා ඉවරලා අපේ ජාතිය පෝෂණය කරන්න බෑ අපි. ඔය ඒක කරන්නේ ඒක එපා කියන නෙමෙයි මං. මොකද ඔබලා මම හිතුවේ මං කියපු ඉඳන්නේ නේද? ඒකින්ද මම තව කියන්න එපා. තව හදන්න කියලා. එහෙනේ? මගේ පරම යුතුයකම ඒක නේද? මං ජීවරේ දාගත්තේ මොකක් කියලා? සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තායි මං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං බන්තේ කියලා. සීල දුක් නිවාරණය කළා අරියත් ඵලේ නැත්තම් නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මට මේ ජීවරේ දීලා මාව මම කරගන්නද? පැවිදි කරගන්න ස්වාමීනි කියලා ඒ උන්වහන්සේ ගාව දණින් වැටලා ඉවරලා පැවිදි දෙල්ලුවේ. නේද? ඔබට ඔය වෙන ඔය අවවාද දෙන්න නේ. ඒකනේ. මට ඔබට දෙන්න පුළුවන් අවවාද මම දෙන්නම් පිටින්. මට ඒ අවවාද දෙන්න බෑ. දැන් තව ටික කලකින් වින්දනේ කැඩී බිඳී ගිය පවුලුත් එකතු කරන්න වෙන්න. ඇයි? උඹලත් එකතු වෙලා. එකතු වෙලා කියලා කියනකොට මොකද වෙන්නේ? සංඝාදිශේෂ අවතක් සිද්ධ වෙනවා. මට කරන්න පුළුවන් එකම දේ තමයි පින්වතුනි. ඔබට නිවන් මාර්ග පෙන්වන එක. ඔබ උල උඩ ඉඳවලා තිබ්බත් මට කරන්න පුළුවන් දේ තමයි උල උඩ නිවන් දකින්න පුළුවන් ක්‍රමය කියලා දෙන එක. මොකද එතනින් එහාට මම දේවල් දන්නේ නැහැ. එතනින් එහාට දේවල් දන්න මහ යතිවරු ඉන්නවා.
මේ දවස්වල ටීවී එකේ රේඩියෝ එකේ ඒ උත්තමියෝ කතා කරනවා ඇති. ඒ ටිකේ උත්තමයන්ගෙන් අහලා දැනගන්න. උලේ ඉන්න වෙලාවේ හරි පිංගුතුනේ. මැරෙන්න කලින් මේ නිවන සාක්ෂාත් කරගන්න ක්‍රමය මම කියන්න. මොකද ත්‍රිපිටකයෙන් මට අහුනේ එච්චරයි. මං කියවනේ මං ටිකක් ගොබ්බයි. ත්‍රිපිටකය කියනකොට මට වෙන දෙයක් අහුවෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, පෞල් සෞඛ්‍ය ඔය එකක්වත් මට ත්‍රිපිටකේ අහුවෙන්නේ නැහැ. මේ උත්තමයෝ කියනවා සතාගතයන් වහන්සේ ඒ ඔක්කොම දේශනා කළා තියනවලු. ත්‍රිපිටකේ මට අහුනේ පින්විතනි නිවන සාක්ෂාත් කර ගැනීම උදෙසා ඍජුව හෝ වක්‍රව දේශනා කරපු දේවල් විතරයි. අම්මාගෙන් දරුවාට වෙන්න ඕන යුතුයකම්, දරුවාගෙන් දෙමාපියන්ට වෙන්න ඕන යුතුයකම් ආදී කොට ඇති දේවල් දේශනා කළා තියෙනවා මම දැක්ක ත්‍රිපිටකේ. මම ඒ තුලින් දැක්කේ අම්මාට සලකන්නේ නැති දරුවා කවදාවත් නිවනට නැඹුරු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ දරුවාට පළවෙනි පැහැදිලි කරලා දෙනවා. උඹගෙන් වෙන්න ඕනේ වක්කීම් යුතුයකම් ටිකක් තියෙනවා. ඒ අනන්ත සසරේ වෙච්ච ණය ගනුදෙනු ගෙවෙන ක්‍රමයක් ඒක. ආන් ඒ ණය ගනුදෙනු ගෙවෙන්න උඹට මේ නිවන ලං වෙනවා. ඒක නිසා උඹ මෙන්න මේ කියන ක්‍රමවේදයට ඒ ණය ගනුදෙනු ගෙවපන්. මේ යුතුයකම් වකීම් මේ විදිහට ඉස්ත කරපන්. එතකොට උඹට පුළුවන් මේ නිවන සාක්ෂාත් කරගන්න කියලා. ඉතින් මම එතන දැක්කේ පින්වදින වක්‍රාකාරව නිවනට යන ක්‍රමවේදයක්. ඒකයි මම ඔබට කියන්නේ. දැන් ඔබ උල උඩනේ ඉන්නේ. දැන් පොඩි මරණ බයක් එහෙම දැනලානේ තියෙන හැමෝටම නේද? ඉතින් මම මේ වෙලාවෙත් මේ විදිහට ඔබට ඕක තමයි කියන්නේ. හෙට ඔබගේ දුව කසාද බඳිනවා. අපි මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. හෙට ඔබගේ දුව කසාද බඳිනවා. ඔබ හරි සතුටින් ඉන්නේ. ඉතින් හෙටත් එනවා නැත්නම් අද එනවා ඔබ වනහන්න. මම අද ඔබට මොකද්ද කියන්නේ? ඒත් මේකම තමයි. එහෙනම් මේ විදිහට ඔබ සතුටුයි කියලා හිතාගෙන හිටියත් ඔබ උලක් උඩ හිටියත් මේ විදිහට මට කියන්න තියෙන එකම එක 10යි. මොකද ඒක වෙනස් කරන්න බෑනේ. මේ විදිහට අනිච්ච දුක්ඛ අනිච්ච නැත්තමනේ. ඒක බෝම්බ ගහනකොට අනිච්ච දුක්ඛ නැත්තයි බෝම්බ ගහන්න නැතිකොට නිච්ච සුඛ අත්තයි එහෙම වෙන්නේ නැහනේ. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න පින්වද. දැන් මේ සමාජය විසින් ඔබගේ ඔළුව විකෘති කළේ කොච්චරද කිව්වොත් එම් පින්වදනි මහා පාපකාරී ක්‍රියාදාමයන් සියල්ල ඔබ මොකක් කියලා අරගෙන තියෙනවද දැන්? ඔබ හතර පහට අරගෙන යන්න තියෙන දේවල් පින්වදනි ඔබ ඔක්කොම අරගෙන තියෙන සාමාන්‍ය දෙයක් විදියට. දැන් ඔබම කල්පනා කරලා බලන්න ඔබගේ වත්තේ පොල් වැටිලා තියෙනවා. ඔබ ওই පොල් ටිකට කැමතියි. කවුරු හරි පොල් ගෙඩියක් අරන් යන්න එනවා. ඔබ මේ මිනිසුන්ව පන්නලා දානවා. මේ මගේ පොල්. මේ මමයි මේව හිතෙව්වේ. මේ මගේ පොල් ගස් වල හැදෙන ගෙඩි. උඹලට කොහෙද අයිතියක් තියෙන්නේ? එන්න එපා පලාතක මේවා. ගන්නෑ. කවුරු? පොල් ගහ යට වැටිලා පින්විතනි පොල් ගෙඩි පැලවෙනවා. ඒත් ඔබ කාටවත් ගන්න දෙන්නේ නැහැ. ඒව මගේ. ඕක පාපයක්ද? ගන්න දෙන්නේ නැති එක නෙමෙයි. මේවා මගේ මේවට මම මගේ දේවල් මේවා. ඕක පාපයක්ද? ඔව්. ඒක නිසා තමයි පින්විතනි. පොල්වත්තේ හොල්මන කියලා ප්‍රසිද්ධ වෙන්නේ කාලයකට පස්සේ. මේ පොල්වත්තට යන්න එපා. ඕකේ හොල්මන් ඉන්නවා. අර ගෑණි මැරිලා කුණු පෙරේතියක් කියලා පින්විතනි අර වැටෙන පොල් ඔක්කොම ආරක්ෂා කරනවා. එක්කෙකුට අර යන්න දෙන්නේ නැහැ. තාත්තගේ හැටි. තාත්තා හරි අනුකම්පාවයි. තාත්තා බලනවා. මොකද්ද මගේ මේ දුවට වෙලා දෙන්නේ? මගේ දුව හරියට පීඩා විඳිනවා. ඇයි පොල්වත්තේ? අක්කර 10ක පොල්වත්ත. මගේ දුවට එක දවසකට ඇවිදලා ඉවර කරන්නත් බෑ. මගේ දුව කැමති නෑනේ මේ පොල්වත් එක පොල් ගෙඩියක්වත් කවුරුත් අරයි යනවට. අක්කලා නංගිලා අරයි යනවට. ඒක නිසා මම මගේ දුවට උදව් කරන්න ඕනේ. එක තප්පරෙන් පොල්වත්ත පුරාම ඇවිදින්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න ඕනේ. දුන්නා නේද අදලා? දැන් මොකද කරන්න තියෙන්නේ? මේ පොල් ගහ ගාව හිටපු පෙරේති තප්පරයක් යනකොට අක්කර 10 යා පැත්තේ පොල් ගහ ගාවට ගියා. තාත්තා හදලා දුන්නා. තාත්තා හැමදෙස්සෙම පින්විතනි හරිම කරුණාවන්තයි. ඔබ අතර එහෙම ඉන්නවනම් තාත්තයි කරුණාවට පාත්‍ර වෙච්ච අය පරිස්සමෙන්. ඔබ ඉල්ලන දේ තමයි දෙන්නේ. ඔබ මොකටද කැමති ඒක ඔබට ලබා දෙනවා.
අපි ගිය සතියේත් කතා වුණේ. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ගෙදර ඉන්න නෝනගෙන් සැටිස්ෆයි වෙන්න බැරි. ඒක නිසා මේ මහත්තයා මොකද කරන්නේ? රැයට කම්බි ගස්සේ රිංග ඒක කපාගෙන හොරෙන් මිනිසුන්ට පේන්නේ නැති වෙන්න. එහෙමත් නැත්තම් හෝටල් ගානේ රිංග හොර රහස්‍ය කටයුතු කරගෙන යනවා. ඉතින් තාත්තට මේක දරා ගන්න බෑ පින්වතුනි. මගේ පුතා ඇයි මෙහෙම දුක් විඳින්නේ කියලා තාත්තා කල්පනා කරනවා. ඒක නිසා පින්වතුනි තාත්තා ගහනවා සීල් එකක් පුතාට. පුතේ ඕක හැංගි කරන්න ඕනේ නෑ පුතේ. උඹ ඕකට නේද කැමති? එහෙනම් ඉඳා කියලා ඊළඟ අද්දවේ තඩි බල්ලෙක් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් කිසි ප්‍රශ්නයක් නැහැ නේද? දැන් කවුරු මොකක් කියන්නේ නැහැ? උඩා ගෙදර පහළ ගෙදර ඉස්සරහා ගෙදර එහා ගෙදර මෙහා ගෙදර හැමතැනම බැල්ලියෝ ඉන්නවා. දැන් කාටවත් මොකක් කියන්නේ නැහැ නේද? නෑ. දැන් හිතුම් මනාපේ කටයුතු කරගත්ත හැකි. ඒක නිසා පින්වතුනි ඔය தත්ත්වයට වැටිච්ච කවුරු හරි එහෙම ඉන්නවනම් බය වෙන්න එපා. ඔබ වෙනුවෙන් තාත්තා ඔබ වෙනුවෙන් ඉන්නවා පින්වතුනි. තාත්තා ඔබට ඊළඟ එකේ දෙයි ඔබට ගැළපෙන එක. ලේසි වැඩක් නෙමෙයි. ඊළඟ එකේ ඔබට හම්බෙයි. ඔබ බලන් ඉන්නකෝ. ඔබ ඉල්ලුවේ මොකද්ද ඒක ඔබට හම්බෙයි. පොල්වත් එක කරකි නම් ඉන්න ඕනේ පින්වතුනි ඒක හවුවේ. ගෙට ආසයිද ඔබ? ඔය ගෙදරට කවුරුත් යනවට කැමති නැද්ද? මං හදාගත්ත ගේ නේද? තාත්තා ඔක්කොම බලන් ඉන්නේ. මොකද තාත්තා දන්නවා පින්වතුනි ඔබට ගේ අස්සක් මුල්ලක් නැර හැම මොහොතකම හොයලා බලන්න බැරි බව. දැන් අනිත් එක දැන් ඔබ ටිකක් වයසට යන ගමන් ඉන්නේ. දැන් ඉතින් හැරමිටියක් ගගහ ගේ වටේ යන එක ලේසි වැඩක් නෙමෙයි. වත්ත වටේ ගිහිල්ලා බලන එක ලේසි වැඩක් නෙමෙයි. මේ මං හාරපු ලිඳත් පොඩ්ඩක් බලන්න ඕනේ. මේ මම හාරපු වැසිකිලි බලේ වැසිකිලිය. ඒවත් බලන්න ඕනේ. මේ මං හිටවපු කොස් ගහ. මේ අපේ අප්පච්චි හිටවපු දෙල් ගහ. ඔය ඔක්කොම බලාගෙන ඉනවා දවසකට සැරයක් පින්වතුනි ඔය පිරිස්. ඉතින් තාත්තා හරි අනුකම්පාවයි පින්වතුනි තාත්තා අන්තිමට කවුද ඔය තාත්තා කියන්නේ? සසර. කරුණාවන්ත පියා. කරුණාවන්ත පියා ඔය දිහා බලන් ඉඳලා ඉවරලා අනේ මගේ දුව දැන් ඇවිද ගන්න බැරි තරම්. ඒත් මේව බලා කියා ගන්න එපා. ඒක නිසා තඩි කුණු පෙරේතියක් කරලා අතාරිනවා. මේ තප්පරේ ලිඳ ගාව. ඊළඟ තප්පරේ ගේ ඇතුලේ. එලා බලලා ඔක්කොම කරලා හදලා ඉන්නවා. භාවනා වැඩසටහනට ආපුවයි දන්නවා මම ඇයි එහෙම ඉනා වෙන්නේ කියලා. ඇයි එහෙම ඉනා වෙන්නේ? අහගෙන ඉන්න අයට නිඳා කරන්න. මේ කවුරු ගැනද කියන්නේ? පිටිපස්සින් එක්කෙනා ගැන නේ? එහා පැත්තෙන් එක්කෙනා. නෑ පිටින්. තමන් ගැන. තාත්තගේ කරුණාවට පාත්‍ර වෙන්න එපා. ඒ තරම් මෝඩ වෙන්න එපා පිටින්. ඔබට නහයක් තියෙන්නේ. ඔබගේ පොඩි කාලේ සෙල්ලම් බඩු මතකද ඔබට? ඇයි ඔබට බෝනික් කියලා තිබ්බේ? පොඩි කාලේ. ඔබ බෝනික් කන්න කැමති නැහැ. බෝනික්ව දැක්ක ගමන් අඬනවා. ඒක නිසා. කවුද බෝනික් ගෙනත් දුන්නේ? තාත්තා. ඇයි? ඔබ බෝනික් කන්නට ආස නිසා. බං තාත්තා තරම් කරුණාවන්ත කෙනෙක් තව ඉන්නවද? ඔබ බෝනික් කන්නට ආස බව දැක්කා. තාත්තා බෝනික් ගෙනත් දුන්නා. ඔබ සුවඳ ගන්න ආස බව දැක්කා. ඒක නිසා තාත්තා නහයක් දුන්නා. ඔබ දඩාවත යන ආස බවක් දැක්කා. ඒක නිසා බල්ලෙක් කළා. ගියත් බැවුවල. ඉතින් නහයක් තියෙන බල්ලෙක්. හරි. ඔක්කොම තාත්තා ඔබ ඉල්ලපුවා නෙමෙයි දීලා තියෙන්නේ. ඔබ අමාරුවෙන් කටින් කාපුවා පින්විතනේ. හැංගිලා ඉඳගෙන. කටින් එළියට දැම්මා. ඒ කියන්නේ
සමාජය රැස් වෙලා සමගියෙන් කටයුතු කරනකොට හැංගිලා ඉඳගෙන තමයි ඒ වචන පාවිච්චි කළේ පින්වදනි. අසූචි වචන පාවිච්චි කර කර අර මිනිසුන්ගේ ભેද බින්න කරන්න වැඩ පිළිවෙල කළා. තාත්තෝ ඔක්කොම බලාගෙන හිටියේ. මාගේ දුව දරුවන් ඔක්කොම මේ පුතා නැත්තම් මේ දුව මක් කරනවද? ભેද බින්න කරනවා. ඒ වගේම මේ පුතා මේ දුව හරි මහන්සි වෙනවා ඒකට. හරියට හැංගිලා ඉඳගෙන මේ කටයුතු කරන්නේ. කටින් කාපුවා පිටිපස්සෙන් දාන්න තියෙදි ඒක කටින් එළියට දාන්න. පහරන දේ වගේනේ පිඟුතුනේ අනිත් අයව ભેද බින්න කරන්න කියන වචන. ඒක නිසා තාත්තා කිව්වා මගේ පුතාට ඕක පහසුවෙන් කරන්න අවස්ථාවක් මං හදලා දෙන්නම් කියලා. හැදුවා බවුලෙක්. දැන් එල්ලිලා ඉඳගෙන කටින්ම කාපුවා. කටින්ම පහරනවා. තාත්තා නරකයිද? තාත්තා නරකයිද? කතා කරන්නේ? තාත්තා සාධාරණයි. සාධාරණයි. ඔබ ඉල්ලපුවා නෙමෙයි දීලා තියෙන්නේ. ඔබට පහසුව නෙමෙයිද හදලා දීලා තියෙන්නේ. ඒ වගේම ඔබ සහෝදර සහෝදරියන්ට කරපු යමක් තියෙනවා නම් පින්විතනේ ඒක ගෙවන්නත් හදලා දෙනවා. ඒකයි කියන්නේ පින්විතනේ ඔබ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්, ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, මොනවා හරි තනතුරක් දරාගෙන ඉන්න වෙන්න පුළුවන්. මිනිස්සෙක් අසරණ වෙලා ඔබ ගාවට එන වෙලාවට ඔබ ඩිමාන්ඩ් කරනවා. එහෙම කරන්න පුළුවන්? අපි මොකක් හරි බෝම්බයක් හරි පුපුරලා මොනවා හරි වෙලා මේ දැන් මිනිස්සු 5 දෙනෙක් ඉන්න ඔපරේෂන් එකට ගන්න ඕනේ. දැන් ඔබට පුළුවන් වුණා ඩිමාන්ඩ් කරන්න මේ වෙලාවට. වෛද්‍යවරයෙක් ඉන්නවා. ලක්ෂ 10යි ගන්න සාමාන්‍යයෙන්. ඔබ කියන ලක්ෂ 20යි. ගෙදරනවා නම් දෙන්න නැත්නම් නිකන් ඉන්න. නැත්නම් මැරෙනවා ලෙඩ. ඉතින් මොකද කරන්නේ අර මනුස්ස අනිත් එක්කෙනා? කවුරු හරි කෙනෙක්. ඔතන ඉන්න. මගේ තාත්තට මැරෙන්න දෙන්න බෑ කියලා. ඉඩම් කඩම් ඔක්කොම උගස් තියලා. නැත්නම් පොලියට සල්ලි අරගෙන මොනවා හරි ක්‍රමයකින් ඇවිල්ලා ඔබට ලක්ෂ 20 ගෙනත් දෙනවා. තාත්තා ඔය ඔක්කොම බලාගෙන ඉන්නේ. තාත්තා අහනවා. ඇයි මගේ පුතේ? අයියට එහෙම කළේ? මං කැමති නෑ පුතා ණය වෙලා ඉන්නවට ওই විදිහට. පුතාට ණය ගෙවන්න ක්‍රමයක් මං හදලා දෙන්න. එක්ක මේකේ නැත්නම් ඊළඟ එකේ ණය ගෙවන්න ක්‍රමය හදලා දෙනවා. ගෙදර හරප්පට්ටියේ වැසියෙක් වස්සෙක් මොකෙක් හරි වෙලා ඉපදුනහම කිරෙනුයි මසෙනුයි ණය ගෙවගේ වහරි අර අමතරව ගත්ත ලක්ෂ 10 තාත්තා නැවත ලබා දෙනවා. තාත්තා හොඳ නැද්ද? බලන්න තාත්තා ඔබ කවදාක්වත් ණයකාරයෙක් කරන්නේ නැහැ. ඔබ කොහොම හරි ණය නිදහස් කරනවා. තාත්තා හොඳ නැද්ද? ඒක නිසා පින්වතුනි ඔබ බය නැතුව ඕන එකක් කරන්න. ඇයි? තාත්තා ඔබ ණයෙන් නිදහස් කරනවා. බය නැතුව කරන්න. වංචා කරන්න නැති වෙනකම්. ඇයි? ඔබට වංචාකාරයෙක් කියලා ඉන්න දෙන්නේ නැහැ. තාත්තා ඔබ මොකක් කරනවද? නිදහස් කරනවා. ඒකයි. ඔබ චණ්ඩියෙක් ඇති ගමේ සමහර. චණ්ඩියා. මේ ගමේ අයට ඉතින් එක එක විදියට ඇනුම් බැනුම් තර්ජන ගර්ජන දාගෙන ඉන්නවා. තාත්තා ඔක්කොම බලාගෙන ඉන්නේ. තාත්තා අහනවා ඇයි මගේ පුතේ උඹේම සහෝදර සහෝදරියන්ට ඔහොම කරන්නේ? තාත්තා බොයි තාත්තේ නිදහස් කරලා දෙනවා. දෙනවමයි පින්විතනේ අනිවාර්යයෙන්. ගියත් බැරි කාගේ හරි කකුලක් කැඩුවා නම් පින්විතනේ. තාත්තා බොයි නයිනොත් නිදහස් කරනවා. මෙන්න පරිස්සමෙන් ඉන්න. තාත්තා අහන්නේ ඇයි පුතේ අක්කයි කකුල කැඩුවේ? කකුල කඩන වෙලාවේ පුතාගේ හිත කීයක් ආවද පුතේ කකුල කඩන්න? කකුල කඩන්න තප්පර කීයක් ගියාද පුතා? මේ අහන ප්‍රශ්නේ.
පොළු පාරක් තාත්තේ ගැහුවේ තප්පර 20ක් ගියා. තප්පරයකට හිත කීයක් තියෙනවද පුතා? කෝටියයි තාත්තා. එහෙනම් තප්පර 20ට කෝටි 20යි. එහෙනම් කෝටි 20 වතාවක් ඔබේ කකුල කැඩේ. පරිස්සමෙන් යන්න මේකේ. ඔබ ඉල්ලපු නිසායි මේ ඔක්කොම. තථාගතයන් වහන්සේ පින්වතුනි තාත්තෙන් ගැලවෙන ක්‍රමය හොයාගත්තා. උන්වහන්සේ හොඳටම දන්නවා තාත්තා. මම මේ ගැලවෙන ක්‍රමය හොයාගෙන ඉහෙළම තැනට ආවත් තාත්තා මාව අතාරින්නේ නැහැ. අතාරියද? අතාරියද? නැහැ. පින්වතුනි සක්‍ර දෙවියෝ කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ගාවින්. තථාගතයන් වහන්සේගෙන් මම හිතන්නේ ඇස් අරගන්න නැතුව ඇති ඉන්න කාලෙට. මොකද සක්‍ර දෙවියන්ගේ දේවානුභාවයේ උදෙසාම තථාගතයන් වහන්සේව දකින්නේ කොච්චර වටිනවද? නමුත් පින්වතුනි වේරංජාවේ වස්වසලා යවහල් කනකොට රුක්ෂ දේවතාවෙක්වත් භූමාට දෙවියෙක්වත් දැක්කේ නැහැ නේද ඒක? කොහොමද තාත්තගේ බලවත්කම? ඔක්කොටම වැහුවා. ඒකට පිටක් වෙන්න පුළුවන් හැම කෙනාගේම ඇස් වැහුවා. හොතේම බුදු වුණාට කමක් නැහැ. නංගි ළමල්ලට කරපු දේවල් ගෙවලා ඵලයක්. බුදු වෙච්ච ඒ උත්තරමයටත් ඒක ගෙවන්න වුණා නම් පින්වතුනි. අපි ගැන මොන කතාවද? ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මේ සමාජය කියන ඒවා විශ්වාස කරන්න එපා. මේ සමාජය මේව ගැන දන්නේ නැහැ පින්වතුනි. ඒකයි ඔබට මේව ඔක්කොම සම්මත කරලා දීලා තියෙන්නේ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඔබට කවුරු හරි ගැන ආදරේ හිතෙනවා. ආදරේ හිතිච්ච ගමන් ඔබ පෙලෙන්න ගන්නවද නැද්ද? ආදරේ හිතිච්ච ගමන් පෙලෙන්න ගන්නවද නැද්ද? පෙලෙනවා. දැන් ඔබට ආදරේ හිතිච්ච ගමන් ඊළඟට ඔබ මොකද්ද කරන්නේ? පෙලීමෙන් නිදහස් වෙන්න හදනවා. ඒ පෙලීමෙන් නිදහස් වෙන්න ඔබ කරන්නේ තේින්සනේ අනිත් කෙනාට ආදරේ ප්‍රකාශ කරනව නේද? අනිත් කෙනා ඔබට ආදරය කරනකොට නේද ඔබ පෙලීමෙන් නිදහස් වෙන්නේ? ඇයි ඔබ එයාට ආදරේ, එයා ඔබට ආදරේ නැති තාක්කල් මොකද වෙන්නේ? ඔබ පෙලෙනවා. දැන් ඔබට ඕනේ පින්වතුනි මොනවා හරි වචන ටිකක් කියලා, මොනවා හරි වැඩක් කරලා, මොනවා හරි දෙයක් පෙන්නලා කරලා, මොනවා හරි කළා. එයාගේ හිතේ ඔබ ගැන ආදරයක් ගොඩනගන්න නේද? ඔබට එයා ගැන ආදරයක් හිතෙච්ච ගමන් ඔබට මොකද වුණා කිව්වේ? මොකද වුණා කිව්වේ? පෙනුණා. දැන් ඔබ එයාට ආදරේ නේද? ඒක නිසා නේද දැන් එයා තුළ ඔබ ගැන ආදරයක් ඇති කරවන්න හදන්නේ? ඔබ එයාට ආදරේ නිසා නේද එයා තුළ ඔබ ගැන ආදරයක් ඇති කරවන්න හදන්නේ? දැන් එයා ගැන ඔබට ආදරයක් ඇති වුණාම මොකක්ද ආවේ? පෙලීම. දැන් ඔබ උත්සාහ කරන්නේ එයාටත් ඔබ ගැන ආදරයක් ඇති කරවන්න නේද? දැන් ඒකේ ප්‍රතිඵලය මොකක්ද? ඈ? එයාත් මක් වෙනවද? එතකොට ඔබ ඇත්තටම ආදරේද? යන්නකො ඔබයි ඔබගේ දරුවයි. ඔය සිද්ධිය දාලා බලන්න ඔබ අම්මෙක්ද තාත්තෙක්ද කියලා. ඔබ නම් මහා පුදුම අම්මෙක් කියලා හිතෙන්නේ නැද්ද ඔබ? පින්වතුනි ඔබ ඔබගේ දරුවගෙන් ආදරය බලාපොරොත්තු වෙනව නේද? දැන් මේවා පින්වතුනි පට්ට ගහන්න පුළුවන් අර ශාස්ත්‍රයේ රකින්න මහා වීරයන්ට. මොන ශාස්ත්‍රයේ රකින්න වීරයෝ පිරිසක් ඉන්නවනේ පින්වතුනි අපි කියන ඒවා අග කෑල්ලක් කැපුවා මුල කෑල්ලක් කැපුවා මැදින් පොඩ්ඩක් දාලා මේ මුන් විකෘති කරනවා කියලා කියන
ආන්ගේ ශාසනය රකින්න මහ වීරයන්ට දැන් පුළුවන් මේවා පට්ට ගහන්න ඕන නම්. පේනවා නේද? අම්මා තාත්තා දරුවෝ අතර තියෙන සම්බන්ධය පවා කඩන්න හදන. බුදුහාමුදුරුවෝ හිටියානම් පින්විතනි මේ වෙනකොට හිරේ උන්වහන්සේ. මොකද ශාසනය ආරක්ෂා කරන මහ යතිවරු මක් කරනවද? උන්වහන්සේ අල්ල හිරේට දානවා. ඔබ මට කියන්න පින්විතනි. මේ සමාජය ඔබගේ ඔළුවට කොච්චර ගිනි දාලාද කිව්වොත් අද ඔබ ඔබගේ දරුවගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවද නැද්ද? ඔබ මහ පුදුම අම්මෙක්නේ. ඔබ හොඳටම දන්නව නේද පින්විතනි ඔබගේ දරුවගේ හිතේ ඔබ ගැන ආදරයක් හටගත්තොත් දරුවා ඒ මොහොතේම පෙළෙනවා කියලා? තණ්හාව නිසාද පෙළෙන්නේ නැද්ද? දැන් මේ හරි අමුතුයි වගේ බලන් ඉන්නේ බණ අහන අය නෙමෙයිද මේ ඇවිදෙන්නේ? තණ්හාව නිසාද නැද්ද පෙළෙන්නේ? තණ්හාවයි ආදරයයි දෙකද එකක්ද? එකක්. එහෙනම් ඔබගේ හිතේ දරුවා ගැන ආදරයක් ඇති වෙච්ච මොහොතේදීලා ඔබ පෙළෙනවද නැද්ද? දරුවා කැඩෙයිද බිඳෙයිද නැහැයිද වෙනසෙයිද හුරු ගනීද පැහැර ගනීද එහෙම හිතෙන්නේ නැද්ද? කැඩිලා බිඳිලා නැහිලා වෙනසෙලා හුරු ගැන පැහැරගෙන යනකොට ඔබට දැන් දුක නැද්ද? ඒවා කැඩෙන්න නොදී බිඳෙන්න නොදී නැහෙන්න නොදී වෙනසෙන්න නොදී තියාගන්න ඔබ උප්පරිමේට දුක් විඳිනවද නැද්ද? ඒ ඔක්කොම උනේ දරුවා ගැන ආදරයක් හිතෙච්ච හින්දාද නැද්ද? එහෙනම් මේ පෙලිල්ල දුක දාහය රාග දේශ මොහ ඔය ඔක්කොම හටගෙන තියෙන්නේ ඔය ආදරේ හින්දා නෙමෙයිද? හරි. කමක් නැහැ පින්විතනි ඔබ ලොකුයිනේ. ඔබ වැඩිමල් කෙනෙක් නේ. ඔබට දේවල් දරන්න පුළුවන් නේ. හරි. ඔබ ඒ ටික දරාගෙන ඉන්නකෝ. ඇයි ඔබ පින්විතනි අර දරුවගෙන් ආදරේ ඉල්ලන්නේ? අහිංසක පුංචි එකාගෙන්. ඇයි ඔය ගිනි ටික ඔක්කොම අර දරුවා ගොළුවට තියන්න හදන්නේ ඔබ? කවුද පින්විතනි ඔක ඔබ ගොළුවට දැම්මේ? අසත්පුරුෂයෝ. සමාජයේ. ඔබ හිතන් ඉන්නේ අම්මා පුතා අතර තියෙන සෙනෙහස බැඳීම තාත්තා දුව අතර ඒ අතර තියෙන සෙනෙහස බැඳීම කියන එක මහා ආශිර්වාදයක් කියලා නේද? එහෙම නේද හිතන් ඉන්නේ? සාගර පතුලේ ගිහිල්ලා බලන්න. ඒ ආශිර්වාදය ඔබට තේයි. මතක තියාගන්න මම මේ කියන්නේ වගකීම යුතුයකම ගැන නෙමෙයි. වගකීම යුතුයකම කියන එක වෙනම එකක්. ඒක තථාගතයන් වහන්සේත් ඉෂ්ට කළා. මොකද උන්වහන්සේලා අතහැරලා තියෙන රාග දේශ මොහ විතරයි. පින්වදින තථාගතයන් වහන්සේ ශාසනය අතහැරලා හිටියද? නෑ. උන්වහන්සේ ශාසනය අතහැරලා හිටියා නම් පින්වදින විනය නීතියෙන් පනවනවද? මගෙන් පස්සේ මේක පැවැත්ම උදෙසා මෙන්න මේ නීති පනවනවා කියලා උන්වහන්සේ නීති පනවන්න පටන් ගත්තා. රාග දේශ මොහය අතරින්න ඕනේ පින්වදින. රාගක්ඛයෝ නිබ්බාන. දේශක්ඛයෝ නිබ්බාන. මෝහක්ඛයෝ නිබ්බාන. වෙන එකක් නිබ්බානං කියලා නෑ. Tamanට පැවරිලා තියෙන යුතුයකම් වක්කීම මේ ඉටු කරන්න ඕනේ නෑ. දැන් අපි දැන් මේ ගමන ගිහිල්ලානේ යන්නේ. අපි ඉතින් යනවනේ. එහෙම නෑ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට තිබිච්ච වක්කීම කොහොමද? තථාගතයන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේ නොහිටින අට දහම තියනවද අපිට? හිතන්න කොහොම වක්කීමක් තියෙන්නේ නැද්ද කියලා ඒ වෙලාවේ? ධර්ම සංගායනාව කරන්නේ. හාමුදුරන් වහන්සේලා ටික හොයාගන්න. ඇයි ඔබතෝ විමුක්ත මහරහතන් වහන්සේලා හොයාගන්න ඕනේ? පලාත විසිරීලා ඉන්නේ නැත්තේ. මොකක් හරි අදිස්ථානයක් හරි කරලා ඉතින් මහා උතුමෙන්නේ. ඒක නිසා හොඳයි. ඕක ඔය වල්කීම අපිට එහෙම ආවනම් එහෙම පුපුරලා මැරෙනවා අපිව. කරගන්න බෑ. අන්තිමට 499 හොයාගන්න පුළුවන් උනේ ආනන්ද හාමුදුරුවෝ මේක කරන්නම් බෑ. ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න ඵලයේ ඉඳගෙන මේක කරන්න දෙන්නත් බෑ. සෝතාපන්න ඵලයේ පිටලෙ හිටපු ආනන්ද හාමුදුරුවෝ ගත්තේ නෑනේ පින්වතුනි මේකට. ඇයි? කොච්චර ධර්ම භාණ්ඩාගාරයක් වුණත් තාම මානසික ස්වභාවය මොකද්ද? සෝතාපන්න. එහෙනම් බෑ මේකට ගන්න බෑ එහෙනම්. ආනන්ද හාමුදුරුවෝ අරගෙනත් බෑ. නොගෙනත් බෑ. ඒ තත්ත්වයට වැටුනේ. ඒක නිසා තමයි ආනන්ද ඉක්මන් කරන්න. තවවත් එකයි ඉක්මන් කරන්න.
හිතන්න පොඩි වගකීමක්ද කියලා. රජුරෝ ගාට යන්නේ. රජුරෝ නැත රජුරෝ ගෙන්නන්නේ එන්න. රජුරෝ ගෙන්නුවට වඩා ඒ කාලේ නම් ආහඳුරන් වහන්සේ රජුරෝ ගාට ගියා. උන්වහන්සේට මානයක් නැහැ නේ. ඊළඟ අවශ්‍යතාවය කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙන්නේ කියලා. උන්වහන්සේ පිරිනොම් පාන්න යන වෙලාවෙත් ගියේ. අජාත රජුරෝ හම්බෙන්නේ. පණිවිඩය කියලා එන්න මම පිරිනොම් පාන්න යන්නේ කියලා. මේ තරම් උදව් කරපු නිසා ශාසනය වෙන්නේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එනම් පිළිවෙල බලන්න උන්වහන්සේලා කොච්චර වකීමතුකම් දරාගෙන හිටියද කියලා. රාගදේශ මොහ මාත්‍රයක්වත් නැහැ. ඔන්න ඕකයි හරි ක්‍රමේ. සමාජය ඔබට වැරදි දෘෂ්ටියක් දුන්නේ. මොකද සමාජය තරංග ඉන්න දෘෂ්ටිය තමයි ඔබට හැමදෙස්සෙම දෙන්නේ පෙන්ගතේ. එකෙක් ඉන්නවනම් ඒක සත්තු මරනවා නම් අනිත් හතර කරන්නේ නැත්තම්. ඒක බණ කියනකොට මොකද්ද කියන්නේ? පොඩි පොඩි සත්තු ඉතින් මේ එහෙම කමක් නැහැ. හොරකම් නම් කරන්න එපා. කාමයේ වර්ධ වැඩිද ඕමන තුච්ච නින්දිත වැඩිද? එහෙමයි වෙන්නේ. එහෙම වෙලා පෙන්ගතනේ. අද අහන්න වෙලා තියෙන්නේ මොනවද? අද සමාජයේ මේ පවතින මොනවද? තනිකර පින්වතුනි විකෘති දෘෂ්ටිය. ඔබ ඒකට වැටිලා පින්වතුනි ඔබ ඒකට අහු වෙලා ඉන්නේ. ඔබ බලන්න ඔය අහිංසක දරුවට ඔබ ගිනි දෙනවද නැද්ද කියලා. අවංකව කියන්නේ මෙතන ඉන්න අම්මලා. මෙතන ඉන්න අම්මලා මට කියන්න. ඔබ ඔබගේ දරුවාට ගිනි දුන්නාද නැද්ද? මගේ පුතා මට ආදරේද කියලා ඇහුවද නැද්ද? තාත්තලා ආදේ කියන්නේ නැත්නම් මේක දෙන්නේ නැහැ කිව්වද නැද්ද? පුළුවන් තරම් ඒ දරුවන්ගේ හිත වලට පිංගුතුනේ තණ්හාව ඇතුළු කළන්නේ ධම්ම තාත්තා ගැන. ආදරය කියලා ලස්සන වචනයක් දාගෙන තණ්හාව ඇතුළු කළා පිංගුතුනේ. හොඳටම දන්නවා තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති බය. පුතා මට ආදරේ නේද? ඔව්. ඒකනේ මම පුතාට කවදාක්වත් දුකටපත් වෙන්න කටයුතු කරන්නේ නැත්තේ. ඒ මොනවද පිංගුතුනේ කියන්නේ? ඒ අහිංසකයව පුළුවන් තරම් ලෝකෙ තියෙන ලොකුම දුකට ඇදලා දාලා. මොකද කෙනෙකුට පින්වදින මිනිස්සුන් මැරෙනට වඩා මහා දුකක් තමන්ගේ දෙමාපියෝ මැරෙන එක. තව මිනිස්සෙක් හොයාගන්න පුළුවන්. තව දෙමාපියෙක් හොයාගන්න බෑනේ. ඒ තරමට මහා බන්ධනයන්නේ පින්වදින පොඩි කාලේ ඉඳලා හදලා වඩලා අරගෙන ඉවරලා අවුරුදු 18 19 20 වෙනකම් නැත්තම් 25 30 වෙනකම් හැම දෙයක්ම කළා දුන්න අම්මා තාත්තා. මේක දරන්න බෑ. ඉතින් ඒ ආදරය නේද පිංගුතුනි අර හිත තුළ පැල කරවන්නේ. ඒ කියන්නේ පිංගුතුනි මේ ලෝකේ දරුවන්ව දුකටපත් කරන්න අතර අග්‍රස්ථානයේ කවුද ඉන්නේ? කවුද ඉන්නේ? දෙමාපියෝ. වසවර්ති මාරයට මෙහෙ ඇවිල්ලා කරන්න වැඩ නැහැ පිංගුතුනි. ඒකයි දකින්නවත් නැත්තේ. ඇයි? ඔබ ඒක කරගන්නවා. ඔබගේ අම්මා තාත්තා ඔබට කළානේ. ඒ අම්මගේ අම්මා තාත්තා ඒ අම්මා තාත්තට කළා. දැන් ඔබගේ දරුවන්ට කරනවා. ඔබගේ දරුවෝ ඒ අයගේ දරුවන්ට කරાવી. එහෙනම් මොකටද ලෝකෙට මාරෙක්? ඔබ කරගන්න මේ වැඩේ ලස්සනට. අපි මේ භාවනා වැඩසටහනේ කතා වුණේ. ඔබ ඔක්කොම දැකලා තියෙනව නේද පිටින් ට්‍රැක්ටර් එක කියන එක. ඒ ට්‍රැක්ටර් එක පිටිපස්සේ අමුණලා තියෙනව නේද ටේලර් එක. පිටින් ඔය ටේලර් එක ගිනි ගත්තොත් එහෙම. ඔබ ට්‍රැක්ටරේ උඩ නම් ඉන්නේ. ඔබ මොකද්ද මුලින්ම කරන්න ඕනේ? ඔබ මොකද්ද කරන්න ඕනේ? දැන් අරක ගිනි අරගෙන තව මොහොතකින් ට්‍රැක්ටර් එකක් එනවා. මොකද්ද ඔබ කරන්න ඕනේ? ඒ දෙක සම්බන්ධ කරලා තියෙනවනේ ඇණයක්. ඕන්න ඔය ඇණේ අදිනවා.
ඕක උඩට ඇද්ද ගමන් අරක වෙන් වෙනවා. දැන් ගිනි ගන්න එක නතර වෙනවා. නමුත් ඔබ කරන්නේ පින්වතුනි ඔය ඇනේ දාලා මගේ පුතා මං කාගෙන් මගෙන් වෙන් කරන්න දෙන්නෙම නැහැ. කාටවත් බෑ අරයන් කියලා ඇනේ දාලා ඒකට යටින් නට් එකකුත් දාලා ඒ නට් එක පීරි ගාලා තව එකකින් ඒක අනිත් පැත්තට කරකවන්න බැරි වෙන්න අර තියෙන පැති ටිකත් ඔක්කොම රවුම් කරලා දානවා. දැන් එහෙම දාලා තියෙන්නේ. දැන් අරක ගිනි ගන්නවා. දැන් පුළුවන් ද කරකවන්න? බෑ. ඇයි? රින්ජ් එකක්වත් ඒකට අහු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම රවුම් කරලා ඉවරයි. ඒත් තරමට පින්වතුනි ආරක්ෂා කළා. මගෙන් පුතාව දුවව ගලවගෙන යන්න දෙන්නෙම නැහැ. වෙන හොඳට මතක තියාගන්න ඔබ තමයි ට්‍රැක්ටර් එක. ඔබගේ වටේ තියෙන දේවල් තමයි ටේලර් එක. ඔය ටේලර් එකට ගිනි ඇවිලිලා තියෙන්නේ. ඔබ ඔය ඇනේ ගැලෙන්නේ නැත්තම් ඔබ ඕකට ඇවිදිනවා. නමුත් සමාජය කියන්නේ ට්‍රැක්ටර් එකක් තියෙනවා නම් ටේලර් එකක් තිබිය යුතුයි. බලන්න ඔබ කොච්චර අසරණ වෙලාද ඉන්නේ කියලාද. මෙච්චර කාලයක් ඔළුවේ තියාගෙන ආව දරු සෙනෙහසටත් පහර වදිනව නේද බුදුදහමේ. දැන් මම ඔබගේ යහපතට නෙමෙයිද මේවා කියන්නේ. ඔබගේ දරුවාගේ යහපතට නෙමෙයිද මේවා කියන්නේ. ඇයි පින්වතුනි අතීතෙන් ඔබ ගන්න නැත්තේ ආදර්ශ? අතීතෙන් පාඩම් ඉගෙන ගන්න නැත්තේ ඇයි? මට ඒක ලොකුම ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඇයි ඔය කොණ්ඩෙන් වහගෙන ඉන්නේ? ඔක පොඩ්ඩක් පේන්න දෙන්නකො. චුට්ටක් පේන්න දෙන්න අංකයල්ල. එතකොට මම මේවා කියන්නේ නැහැ. එහෙම නැත්නම් වල්ගේ අරන් දෙපාරක් කරකවන්න ඕනේ. මෙහෙම. මෙහෙම කරකොන්න මම දන්නවා මීහරකෙක් මුට කියලා වැඩක් නැහැ. ඉතින් වල්ගෙත් හංගගෙන වල්ගේ හොඳට උණ්ඩි කළා රාතා මේ මුඩිය බැඳ වගේ කාලේ. ඒක උණ්ඩි කරගෙන මෙතනට තියන ටේප් එකක් ගහගෙන නැත්තේ ඔය. එක්කෝ. කොණ්ඩේ දාගෙන උඩින් මේක වහගෙන අර පොඩි ගැටිති දෙක. ලෝක හරියට පෙන්නුවා නම් මම මොකක් කියන්නේ නැත්තම් පින්වතුනි මම කියනවා දිගින් දිගටම කියනවා ඔබට මේ ඔබ දකින්න දෘෂ්ටි කෝණ ඔක්කොම වැරදි පින්වතුනි ඒකයි මොකද මම ඕවා දැක්කා ඒකයි මම ඔබට කියන්නේ ඔය සියල්ල මමත් දැක්කා ඔය සියල්ල මමත් රමණය කළා ඔබ දකින්නද මම තථාගතයන් වහන්සේට වඳිනවා පින්වතුනි මට තථාගතයන් වහන්සේට වැඳගෙන මිටිය හැකි මුළු ජීවිතේම මේ කුණු ගොඩෙන් මාව ඇදලා ගත්තට අන් දෙකයි වල්ගේ කපලා අයින් කළාට ඔපරේෂන් කළා. සමාජය පින්වතුනි සම්පූර්ණ විනාශ කරලා තිබ්බේ. ඔබ වගේ. මම මේ ඔබට පෙන්වන්නේ පින්වතුනි හැම තැනම ඔබ මේ ගේම් එක පරාදයි කියලා. ඔබට දරුවට ආදරය කරන්නව බෑ පින්වතුනි ආදරය කළොත් දෙන්නම පරදිනවා. ආදරය කරගෙන තණ්හාවට කියන වචනයක්. හුලුවන් ඔය ආදරය කියන වචනේ හිමින් අයින් කරලා තණ්හාව කියලා දාගන්න. එතකොට ඔබ ඒකට පොඩ්ඩක් බය වෙනවා. මම පුතාට තණ්හායි. පුතත් මට තණ්හායි නේද? එතකොට පොඩ්ඩක් ඒකේ තියෙන මොකද තණ්හාව කියන්නේ මහා දරුණු වචනයක්. මට කියන්නේ පොළු පාරක් ගහන එකද තණ්හා කරන එකද භයානක? මොකද්ද භයානක? තණ්හා කරන එක. පොළු පාරට වඩා තණ්හා භයානකයි. ගයක් ඇතුළට දාලා අමු අමේ පුච්චන එකද භයානක? නැත්නම් තණ්හා කරන එකද භයානක? තණ්හාව. පිටින් තණ්හාව දුකට හේතුව. ඒ කියන්නේ දුක් අනන්ත ප්‍රමාණයකට හේතුව තණ්හාව. ගයක් ඇතුළට දාලා ගිනි තියනවා කියන එක පිටින්තුනේ. පුංචි දුකක් විතරයි. එක දුකක් ඒ කතා කරන්නේ. අද කෙනෙක් සතර අපායේ අද කෙනෙක් නරකාදී ඉන්න අවීතියේ ඉන්නෙත් මොකකින්ද? තණ්හාව නිසා. තණ්හාව නිසා කරගත්ත වැඩ. මොන තණ්හාව නිසා පෙළෙනවා පෙළීමෙන් නිදහස් වෙන්න අපි සංකාර කරනවා.
ඒවා පාප වෙන්න පුළුවන්, පුණ්‍ය වෙන්න පුළුවන්, ආනෙන්ජ වෙන්න පුළුවන්. ඒ ආනෙන්ජ කරන අය හරි අඩුයිනේ. අරූපෙට යන්න වෙහෙසෙන අය. ඉතින් පුණ්‍ය පාප තමයි කරන්නේ. ඉතින් පුණ්‍ය පාප දෙක කරනවා කියන්නේ 31 ලෝක ධාතු ඉතින් හිර වෙනවා. විශේෂයෙන් පුණ්‍ය කරන එක ලේසි වැඩක් නෙමෙයි, පාප කරන එක හරි ලේසි. ඒක නිසා පිළීමෙන් නිදහස් වෙන ඉක්මනට නිදහස් වෙන්න මොකද කරන්නේ? පාපේ කරනවා. තණ්හාව නිසානේ පිංගුතුනේ ඒක කරන්න ඕනේ උනේ. තථාගතයන් වහන්සේ හෝ අරියතුන් වහන්සේලා පුණ්‍ය පාප පහිනස්ස කියන්නේ ඇයි? උන්වහන්සේලා පව්පින් බැහැර කරපු අය. ඒ කියන්නේ උන්වහන්සේලාට තණ්හාව නැහැ. ඒක නිසා පෙලෙන්නේ නැහැ. පෙලෙන්නේ නැත්තම් අபிසංකාරයක වැදගත්කම නැහැ. ඒ ස්වභාවය ඔබ තේරුම් ගන්න. එහෙනම් පින්විතනේ මේ නොදන්නා කමට ගිහිල්ලා නොදන්නා කමින් මේ සමාජයා කියනේ වහන්න ගිහිල්ලා පින්විතනේ අන්තිමට උරුමුනේ මොකද්ද? අද ඔබේ ගෙදරම ගිනි තියාගෙන නැද්ද ඔබ? අපි ගම ඔබේ ගෙදර. ඔබ නෝනට ආදරේද? ඔව්. මම කියන්නේ පොඩි අය. ඔව්. දැන් ගිනි කොටද්ද නැද්ද එතන? එක ගින්නක්. මහත්යට ආදරේද? ඒ තව ගින්නක්. පුතා ලොකු පුතාට ලොකු පුතා ඔබට හරි. පොඩි පුතා ලොකු දුව පොඩි දුව බෑනලා ලේලිලා පුංචි අම්ම ලොකු අම්මා ගෙදර බල්ලා පූසා ලව් බර්ඩ්ස්ලා ගිරව් ගෝල්ෆිෂ් හාවා ඉතින් බෙන්ගදනේ හතර වටේම ගිනියවිලනේ ඒ තැනට මොකක්ද සාමාන්‍ය කියන්නේ? හතර වටේම ගිනියවිලින තැන් වලට මොකද්ද කියන්නේ? අපාය කියලා නේද? ඒක තමයි මේ ගෙවල් ඉස්සරහා ගහන්නේ නේද? දැන් ඔය ගහලා තියෙන්නේ එක ඒවා. දැන් මේ නන් තියන අය මෙතන ඉන්නවත් දන්නේ නැහැ. ඒකයි මට බයයි මේවා කියන්න. හිත රිද්ද ගන්න එපා. මම දැකලා තියෙන ගේක නම කියන්න. කියන්න හිතෙන්නේ නැහැ. හිතෙනුත් එහෙම. දැන් අපි ගමු ලංකාවේ අපි තාරෝ මුරු කියලා ඉගෙන ගත්තේ පොඩි කාලේ. ඒක ලංකාවේ එක්කනගේ නම මොකද්ද? සමන්. දැන් කවුරු ඉන්නවද දන්නේ නැහැ. ඔබට එහෙම නෙමෙයි මේ කියන්නේ. සමන්. දැන් සමන්ගේ අපාය. ගාන මොකද්ද? සමන් අපාය. නැත්නම් රාජ්‍යයේ දේවල් සෙත් සිරි පාය. නේ? ඒක පද කඩලා ගන්න. සෙත් සිරි අපාය. දෙකම කියන්නේ සෙත් සිරි අපාය, සෙත් සිරි අපාය, සෙත් සිරි අපාය, සෙත් සිරි පාය. හරි. කියනවනේ? හොඳයි. ඉතින් හැම ගෙදරකම ගහ ගන්න. ඔබගේ නම ගහලා අපාය. නිමල පාය. නිමලා පාය. හරි. ඒකේ මොකද්ද? නිමල්ගේ අපාය. ඇයි හතර වටේම ගිනේ? හොඳට බලන්නේ නැද්ද කියලා? හතර වටේම ගිනේ. එක එකව පුච්ච ගන්නව ඇතුළ ඉඳගෙන. අම්මයි පුතා එළියට බහැලා යද්දි අම්මා ගහනවා මුලින්ම සිත් පාර. I love you පුතා. ඊට පස්සේ මොකද කරන්නේ පුතා? ගාන අම්මට ඇසිත් පාර මොකක් කියලාද? I love you too අම්මා. යා. දෙන්න ඇසිත් පාර ගාගෙන පිච්චි ගියා. දැන් අම්මා අර පුතා ගෙදර එනකම් පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. අර පුතා අම්මා මතක් වෙන සැරේට මක් වෙනවද? පිච්චෙනවා. දැන් මම මේ කිව්වයි කියලා දැන් ඔබ ඔක්කොම නතර කරයි නේ? මට හරි බයයි ඒ ගැන ඒකයි. නතර කරන්න නැහැ කියලා පොරොන්දු වෙන්නේ. නැත්නම් නතර කරා එකපාරේ ඒකයි. නැවත් වෙනදෙන මේ සමාජය අපිට දීලා තියෙන ගිනි ගෙඩි කියන එක තේරුම් ගන්න. ඔය හැම දෙයකින්ම වෙන්නේ පින්වසනේ. ඔබත් ඔබගේ දරුවාත් දෙදෙනාම විනාශ වෙන එක. ඒක නිසා අපි ඇත්තට මුණ දෙමු. මම ඔබට කියන්නේ පින්වසනේ මේ ධම්මග වඩන්න.
ඔබයි ඔබගේ දරුවයි දෙන්නම මග වඩන්න පිංගුතුනි. මේකට හේතුව තමයි ඔබයි ඔබගේ ඔබගේ දරුවයි දෙන්නම මක් වෙලාද ඉන්නේ. මේ රෝගයට භාජනය වෙලා ඉන්නේ. මොකද හේතුව මේ වෛරස් එක ඔබ දෙන්නටම බෝ වුණා. ඔබට මුලින් බෝ වුණා අර කිරි සප්පයට ඔබ මේ වෛරස් එක බෝ කළා ඊට පස්සේ. මේක ඒඩ්ස් වගේ පිංගුතුනි. ඒ බෝ වෙච්ච එක අනිත් එකාට බෝ කරනවා ඊට පස්සේ. මහා මාරාන්තිකයි. ඒඩ්ස් වලට බේත් හොයාගනි. මේකට බේත් හොයාගන්න. ඒඩ්ස් වලට බේත් හොයාගන්න සමහර වෙලාවට අවුරුදු 5ක් රිසර්ච් කරන්න නැති. නැත්නම් පිටුදින මේ වෛරස් එකට බේත් හොයාගන්න 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් උත්සාහ කළා. මහා යතිවරේ. ආයි මේ බේත නැති වෙනවා ඉන්සිරියේදී. ඒ බේත නැති වෙලා ඊට පස්සේ මේක හොයාගන්න කෙනා මේ පාර හොයාගත්ත කෙනාට කලින් ඉඳලා මේක හොයන්න ගත්තේ. මම හිතාගන්න අපිට ඉන්නේ ඉක්මන් බුදුන් කියලා. අපේ පිනට පහළ වෙච්ච ඉක්මන් බුදුන් මේ. මිනිසයාගේ ආයුෂ අවුරුදු 120ට බහින වෙලාවෙත් බුදු කෙනෙක් පහළ වුණා කියන්නේ පින්වතුනි. මොනතරම් වාසනාවන්තද අපි. ඒකනේ මම කියන්නේ මේ බණ ටික අහලා මේක කරගන්න නැති අය කාලකන්ණි නෙමෙයි. නේ? දැන් සතුටේනේ? හතරනේ? කවුද? තුච්ච කාලකන්ණි. මම කාලකන්ණි නෙමෙයි කියපුවා හතරක් ආව නේද? අපි කාලකන්ණි නෙමෙයි. කාලකන්ණි නෙමෙයි තමයි තේන්නේ. ඔබ හිතලා බලන්න දෙන්නේ. මිනිස්යාගේ ආයුෂ අවුරුදු 120ට බයින වෙලෙත් බුදු කෙනෙක් පහළ වුණා. ඒ අපි ඔක්කොගෙම පාරමිතා ශක්තිය වෙන්නේ නැති මේකද? අපේ පැතුම් වෙන්නේ නැති. ඇයි පිංගුතුනි? ඔච්චර ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව සමුද්ද වෙනකොට අනිත් පැත්ත බලාගන්නේ ඔබ. ඔච්චර ඉල්ලලා අපිට ඕනේ මේ පින්බලෙන් අපිට බුදු කෙනෙක් පහළ වෙන්න මේ පින්බලෙන් අපිට බුදු කෙනෙක් පහළ වෙන්න කියකේ. පින් කර පින්තුනි ඒව අනුමෝදන් කර අනේ මේ ප්‍රාර්ථනාව කළා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා උන්වහන්සේගේ දහම තියෙන වෙලාවේ ඇයි පින්තුනි ඔබ අනිත් පැත්ත ගන්න හදන්නේ ඔබම නේද ඒක ඇති කළේ වේ ඔබටම ගැලවෙන්න නේද මේ උන්වහන්සේ මේ ලෝකෙට වඩම්ම ගන්න උත්සාහ කළේ අද උන්වහන්සේ පහළ වෙච්ච වෙලාවේ ඔබ පහළ වුණා වෙන්නත් පුළුවන්. ඔබ පහළ වෙන නියමිත වෙලාවේ උන්වහන්සේ පහළ වුණා වෙන්නත් පුළුවන්. කොහොම කරත් ওই දෙකම එකට සිද්ධ වෙන නම් අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනාවක් සමුද්ද වෙන්න මේපෑ. ඉතින් ඔබට මේ අවස්ථාව උදා වෙච්ච වෙලාවේ පින්විදින ඔබ අහක බලාගෙන ඉන්නවා. ඒකයි මේ ඔබට පෙන්වන්නේ. මේ දුකෙන් එතර වෙන්න පුළුවන් ක්‍රමයේ පින්විදින. ගොඩ දාගන්න මේක. ඒකට ඔබට කරන්න තියෙන එක දෙයයි පින්වදින මේ කියන ඒවා හොඳට මනසිකාර කරන්න. මේ තියෙන මේ ගිනි ස්වභාවය තේරුම් ගන්න. එන අතීතයෙන් පාඩම ඉගෙන ගන්න. දැන් දරුවටත් වෛරස් එක බෝ කරලා ඉවරයිනේ ඔබ. එහෙනම් දරුවව ගෙදර තියලා ඔබ එන්නේ බේත් ගන්න. පුදුමම එන්නේ. පුතේ ලෑස්ති වෙන්න. අපි යනවා ආරාමෙට. පුතේ මේ වෛරස් එකනේ පුතේ බේත් ගන්න එපා පුතේ අපිට කහිනවා ඉන්න බෑ පුතේ හරි අමාරුයි. පුතාටත් එහෙම වුණාට කමක් නැහැ. පුතා යන්න පන්ති. එන ගමන් පුතා පන්තිට දාලා මෙතනට ආරාමයට ආපු අයද? පුතා බේත් පස්සේ කරගමු. දැන් විභාග කරලා ඉන්න. අම්මලා නේද? අම්මලානේ හොඳට කල්පනා කරලා බලන්න. අම්මලා තාත්තලාද කියලා. ඔබමයි බෝ කළේ පින්විතනේ ඔබම බෝ කළා ඒ අහිංසක දරුවා. අද ඒ රෝගයෙන් පීඩාවටපත් වෙවි ඉන්නවා. ඔබ රෝගය සනීප කරගන්න ඇවිදilla. ඔබ දන්නේ නැතුණාට ඒක කෙල්ලෙකුට ආදරේ.
ඒකේ කොල්ලෙකුට ආදරේ. බෝකලේ කවුද? ඒක ගෙදර ඉන්න බල්ලට ආදරේ ගොඩාක්. බෝකලේ කවුද? බල්ලත් ඒකට ආදරේ. ඒක ගෙදර එනකන් ඉස්සරහට එලා ඉන්නවා. ඒ අහිංසක බල්ලට මේක බෝකලේ කවුද? ඔබ හෝ ඔබගේ දරුවා. ඇයි ඔබ දරුවට ඒක බෝ කරපු නිසා. එහෙනම් පින්වතුනි දරුවට ඉඩ දෙන්න මේකට බේත් ගන්න. ඔබ කරපු වැරද්ද හදා ගන්න දැන්. දැන්වත් අහිංසක දරුවා ඉවරයි නැත්තම්. ඔබ කොහොමත් ඉවරයි. අහිංසක දරුවත් ඉවරයි. අර බල්ලත් ඉවරයි. බල්ලව බේර ගන්න බෑ. බල්ලන්ට බේත් නැහැ. මං කියන දේ බොරු නම් අතහැරලා දාන්න. ආයෙ එන්න එපා පලාතක මෙහෙන්න එපා. මේ බොරු කාර්යය කියන්නේ වහන්න එපා. මම මේ කියන එක ඇත්ත නෑ. මේකට පිළියම් කරගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඉක්මනට. ඔය බන්ධනේ ඉඳගෙන මැරෙන්න එපා පින්වත. ඔය කරන්නේ පස්වෙනි පාප කර්ම. ඒකෙන් මං කිව්වේ සුරාමේරිය මජ්ජපමා දට්ඨානා කියන එක දාගත්තාම පංච සුරාව කිව්වට පස්සේ දාගත්තාම අරක්කු කසිප්පු ආදි වශයෙන් කියලා. අර සුරා මේ සුරා කියලා එහෙම තියෙනවා. එක එක තැන්වල. අර සුරාව මේ සුරාව. විස්තර කළා තියෙනවා සමහර වෙලාවට. පිටි ಜಾති වලින් හදන එක, පළතුරු ಜಾති වලින් හදන එක. ඕක බුදුදහමට නෙමෙයි දාන දෙබ ස්කාගාර සංස්ථාවටනේ. යනෝනේ රාජ්‍ය ස්කාගාර සංස්ථාව. ඒකට දාන්න තිබ්බේ. පංචසුරාව කියන්නේ ඒවටද? මොනවාද පංචසුරාව කියන්නේ? රූපසුරා, ශබ්දසුරා, ගන්ධසුරා, රසසුරා, ස්පර්ශසුරා. ඔය සුරා ටික මනත් එක්ක එකතු කරලා මිහිරියාවටපත් කරනවා. මිහිරියාවටපත් කළාම ඒක මත රැඳිලා හිටිනවා. දැන් මට කියන්න. රූපසුරා, ශබ්දසුරා, ගන්ධසුරා, රසසුරා, ස්පර්ශසුරා තියෙන එක වස්තුවක් ඔබේ ගෙදර තියෙන. වැඩිපුර ඔබ මත් කරන්න කියන්නේ. වැඩිපුරම හොඳම ඇල්කොහොල් සාන්ද්‍රණිය තියෙන එක කියන්න බලන්න. කියන්න බෑ නේද කියන්නේ. කවුද? දරුවා. දැන් පිළිගන්නවද? ස්වාමි පුරුෂයා, බිරිඳ, අම්මා, තාත්තා ඔය හැමෝම. ඒකයි මෙතන මම කියන්නේ. ඔබ ඇත්තටම ඔබගේ බිරිඳට ආදරේ නා. ඔබ ඇත්තටම ඔබගේ ස්වාමි පුරුෂයාට ආදරේ නා. ඔබ දෙන්නම බේත් ගන්න. දෙන්නම බේත් අරගෙන නිදහස් වෙන්න. ඔබ ඇත්තටම ඔබගේ දරුවන්ට ආදරේ නා. දරුවන්ට ඉක්මනට බේත් අරන් දෙන්න. ඔබගේ දරුවෝ තාම පුංචි ඇති. මේ පුංචි දරුවන්ට මෙතන පුංචියට මේවා තේරුම් කරලා දෙන්න. මොකද ඔබ පුංචි කාලේ ඉඳලා මේක ඔළුවට දාලා තියන්නේ අයගේ. ඉතින් අය මේ අද්ද විතරක් නෙමෙයි අනන්ත සසරේ ඉඳලා අරගෙන එන රෝග ලක්ෂණ තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මේක ඉපදුනෙත් ඇයි? මොකක් හින්දාද? ලෙඩේ හින්දා. ගියද්ද වෙලෙඩේ සනීප කරගත්තා නම් මේ අද්ද උපදින්නේ නැහැ. ගියද්ද වෙලෙඩේ සනීප කරගන්න බැරි වෙච්ච නිසා මේක ඉපදුනා ඉපදිච්ච වෙලාව ඉඳලා මොකද උනේ? ඊටු ලෙඩේ ඔබට තිබිච්ච එක ඔබ ටික ටික යන්න පෝ කළා. දැන් හොඳ රෝගයෙන් පීඩා විඳිනවා. ඔබ ගෙදර ගිහිල්ලාද? එයාගේ සෙල්ලම් බඩුවක් අරන් පොලේ ගහලා බලන්න. ඔබ යාට බත් කවා ගන්න ඕන උනාට පස්සේ ඔබගේ දරුවාට පුංචි එක්කෙනාට. ඔබ මොකන්ද කියන්නේ? එයා ගෙදර අක්කහම මන් දෙනවා මේක. නැත්තම් කන්න ඕනේ. ඌ පිඟාන පෙරලගෙන කයි. ඇයි ඒ? උඩ මෙච්චර කන්න ඕනේ කමක් තිබුණේ නැහැ පිඟතනේ. උඩ කනවා කියන එක දුකක්.
බඩගිනි නෑ උට. උට කනවා කියන එක දුක. හැබැයි ඔබ අරක කිව්වට පස්සේ උට ඊට වඩා ගින්නක් හටගත්තා. ඒක නිසා මේ ගින්නට වඩා කන එක හොඳයි නිසා ඒක කන්න ගත්තේ. එහෙනම් ඔබ හිතලා බලන්න. ඔබ මොන තරම් ඔය අහිංසක දරුවාට ගිනි දීලා තියනවද කියලා. ඒකමලොත් ඔය සෙල්ලම් බඩුව වටේ පෙරේත පැටියෙක් කියලා උපදින්නේ නැද්ද? පෙරේත පැටවු නෑ. ශරීරයෙන් පොඩි උන් එහෙම උපදින්න පුළුවන්. පෙරේතෙක් කියලා උපදින්නේ නැද්ද? ඇයි ඔය හොල්මන් ෆිල්ම් වල එහෙම දැකලා නැද්ද පොඩි එකා ආසයපදී? මැරිච්ච පොඩි එකා. දැකලා නැද්ද? අද ගෙදර ඉන්න බලන්න. chance එකක් ආවනේ ෆිල්ම් එකක් බලන්න. පොඩි එකා ආසයපදිනවා. ඔය මැරිච්ච පොඩි එකා. මේ හොල්මන් කතාවේ ඉන්නේ පොඩි එකේ. මම මේ කියන්නේ බොරුද? දැන් ඔබ මේව මානසිකාර කරනවනේ මුවන් පැලස අහනව නෙමෙයිනේ. මේව මානසිකාර කරන්නේ. මේ ඔබට කියන්නේ. මේ ඔබගේ දේ. ඔබ දාන්න. මේව දදා බලන්න පින්විතනි. මොකද්ද මේ කරේ කියලා මම අන්තිමට. ඔබට පින්විතනි අන්තිමට මහා සාපයක් වගේ උදා වෙලා තියෙන අයියේ. අර කිරි සප්පයන්ට එහෙම මහා ගිනි දීලා. එහෙනම් දැන් ඔබ මොකද්ද අනිත් පැත්තට කරන්න ඕනේ? ඔබ කරපු වැරද්ද නිවැරදි කරන්න. වැරද්ද නිවැරදි කරන්න තියෙන්නේ පින්විතනි ඒගොල්ලෝ ඒ දරුවට යහපත කරන්නේ. ඒ දරුවට මේක කියලා දෙන්නේ නැත්ත කතාව. පොඩි දරුවට ගිහින් දෙන්න මේ පින්විතනි සෙල්ලම් බඩුව ප්‍රශ්නයක් නෑ. ඒවා කියන්නේ පුතේ මේක සෙල්ලම් කරන්න. ඔයාට ඇලෙන්න නෙමෙයි. මේක ඔයාට අයිති එකක් නෙමෙයි. මේක ඔයාට සෙල්ලම් කරන්න විතරයි. මේවා කැඩෙනවා බිඳෙනවා නැහෙනවා වෙනසෙනවා. හොඳට මතක තියාගන්න පුතේ. කියලා ගහනවා පොඩි එකා ඉස්සරහ පොලේ අරක. මේ වන්න දැන් කැඩුනා නේද? දැන් ඔයා මේකට ආසෙලා හිටියනම්. ඔයාට දුකයි නේද? එයාට පෙන්නලා දෙන්න පින්වතුනි ඒවා පොඩි කාලේ ඉඳලා. එහෙනම් මේකකටවත් ඇලෙන්න එපා. ඔයා මේක සෙල්ලම් කරන්න ඇලෙන්න එපා. ඒ தත්ත්වෙන් ගේන්න හිමීට. නැත්නම් සමාජය විනාශ කරලා දානවා පොඩි එකා. ඔබගේ පටන් හැම කෙනාම. ඉතින් හොඳ කඩවතම් පොඩි එකෙක් නම් එහෙම වටේ ඉන්න ඥාතියෙක් දෙන්න හිතා ගන්නවා. අපේ දුවෝ දෙන්න හොඳ කොළු පැටියා. ඉතින් එදා ඉඳලා හරි ආදරේ උට. ඇයි? ගෙදර ඉන්න පොඩි එකීව අම්මා තාත්තා එදා ඉඳලම තීරණය කරලා තිනවා කාට දෙන්නද? මේ පොඩි එකාට දෙන්න. එහෙම නැත්නම් අවස්ථාවල් මම ඒකයි වෙහෙද කියන්නේ මුන්ට පිස්සු. නිකන් ටිකක් එහෙම නෙමෙයි. හොඳටම. ටිකක් නෙමෙයි හොඳටම පිස්සු. ඉතින් ඔබ මේව හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන පිටුතුනි ඔබගෙන් වෙච්ච වැරද්ද නිවැරදි කරන්න. ඔබගෙන් මේ වටේටම ඔබගේ ඉන්න පිරිසට වුණා නම් ඒ ඔක්කොම නිවැරදි කරන්න. මැරිච්ච අය දැන් කරන්න දෙයක් නැහැ. ඔබ නිසා ඒ අය මක්ුණාද? සතර අපායට ගියා. දැන් ඉතින් ඒක නිවැරදි කරන්න බෑ. හැබැයි ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒ ඉන්න කට්ටියකින් ප්‍රධානියා කවුද? ඔබත් එක්ක ඉන්න කට්ටියකින් ප්‍රධානියා කවුද? මුලින්ම බේර ගන්න ඕන කෙනා කවුද? තමන්ව බේර ගන්න. තමන්ව බේර ගන්න ගමන් අනිත් අයව බේර ගන්න උදව් කරන්න. මොකද ඔබ ඒ අයට මේ වෛරස් එක බෝ කරපු නිසා. නැත්නම් පිටින් හැමෝම දුකටපත් වෙනවා. අපරාධේ. මං කිව්වේ තණ්හාව දුරු කරන්න කියලා විතරයි. වගකීම් යුතුකම් ඕනෙටත් වඩා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්නවද නැද්ද කියලා හොයලා බලන්න. ටියුෂන් ගුරුවරු ඕනනම් ගෙනත් දෙන්න. ඒ ඔක්කොම කරන්න. මොකක්ද දුරු කළාද? තණ්හාව අයින් කරගන්න. තණ්හාවෙන් එන්නේ දෙන්නම ගිනි කන එක විතරයි. දැන් මම වැරද්දක් කිව්වද? දැන් ඔහෙන් කාටවත් අවඩක් එහෙම වෙනවද?
අවඩක් වෙන්නේ නැහැ කාටවත්. ඔබගේ දරුවට අවඩක් වෙන්නේ නැහැ. දරුවගෙන් ඔබට අවඩක් වෙන්නේත් නැහැ. ඔබගේ දරුවා කවදාවත් පින්වදින පංචානන්තරේ පාප කර්මය කරන්නේ නැහැ ඊට පස්සේ. ඇයි? ඔබගේ දරුවා දේවල් වලට ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබගේ දරුවා පෙලෙන්නේ නැහැ. ඒ කියන්නේ එච්චර බරපතල පාපයක් කරන්න කොච්චර පෙලෙන්න ඕනද කියලා හිතලා බලන්න. තමන් වදපු අම්මට පිහියෙන් අයින් බෙල්ල කපන්න, හොරුවෙන් ගහන්න, පොලුවකින් පොල්ලකින් ගහන්න, ගිනි තියන්න. කොච්චර පෙලිලා ඉන්නවද බලන්නේ ළමයා. පෙලන්නේ තණ්හාව කියලා බොහොඳටම දන්නවන්හ. ඒ දරුවා අම්මව මැරීමට පළවෙනි බීජේ පැලකලේ කවුද? කවුද? අම්මමයි. මේ ඔක්කොටම වා කියන්න ඕනේ. සමාජය. අසත්පුරුෂ සමාජය. ඔබ කල්පනා කරලා බලන්න තව දුරටත් ඔබ මේ අසත්පුරුෂ සමාජය අසුර කරනවද? නැත්නම් සත්පුරුෂයන් වහන්සේලා අසුර කරගෙන මේ භව ගමන නිමා කරනවද කියලා? ඔබ පාපයක් කරන නිසා පින්විතනේ හැමදෙස්සෙම මම කියන්නේ නිවන සාක්ෂාත් කරගන්න එතකන් ඕක කරනවා කියලා නැත්තම්. රූප සුරා ගන්න එක නතර කරා. ලේසි වැඩක් නෙමෙයි මම මේ කියන්නේ. හතර වටේම ගිනි කඳන් තියාගෙන ඉන්න ඔබට මේකෙන් ගැලවෙන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේකයි පින්විතනේ පොඩ පටන් ගන්න කියලා අන්තිම මොහොත ඉවර කරන්න බෑ මේක ඔබට. පොඩ පටන් ගන්න. පොඩ කරන්න. ඔබ පොඩ කරනකොට පොඩ නිදහස් වෙනවා. අන්තිමට හිතා ගන්න එපා මම මැරෙන්න කලින් ඔක්කොම ඉවර කළා තමයි මැරෙන්නේ. එහෙම කරන්න බෑ. දැන් කරගෙන යන්න. කරගෙන යනකොට පින්වදිනේ ඔබට එන්න වැඩේ ලේසි වෙනවා. පටන් ගන්නකොට ටිකක් අමාරුයි. හැබැයි ඊට පස්සේ එයාට මොකද වෙන්නේ? එන්න ලේසි වෙනවා මේක. ඔය ඔබ ඉන්නේ තාම පටන් ගන්න මේ පින්විතනේ ඒකයි ඔබට ඔක අමාරු. වයසට ගියාම තව ටිකක් අමාරුයි. මොකද හේතුව දරදඬු වැඩි හිත. ඒ දේවල් වලට ගොඩ කාලයක් තිස්සේ ඉඳලා බැඳිලා ඉන්නේ. බෑ නෙමෙයි. අමාරු වෙනවා. එන්න අමාරු වෙනවා. අපිට මොකද එන්න අර දෘෂ්ටි වලට බැඳි ලෝකෙට ඇලි යනවා. තව කෙනෙකුට පුළුවන් යම් කාලෙකදී හරි දහම අහු වුණා නම් ඒක නා නිදහස් වෙවි යනවා. එහෙමයි. දහම හම්බ වෙනකන් ඇලි ගිහිල්ලා දහම හම්බුනාට පස්සේ මිදි යනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔබට පින්විතනි දහම හම්බුනේ අවුරුදු 45 දී නම්. දැන් දහම හම්බෙලා අවුරුදු 5යි නම්. ඔබ ඇලි ඇවිල්ලා තියෙන අවුරුදු කීයක්ද? 45. ඔබ මිදි ගිහිල්ලා තියෙන අවුරුදු 5. ඒකයි මේ තරුණ පිරිසට කියන්නේ. ඔබට තාම එච්චර ජීවිත අත්දැකීම් අරන් නැහැ. මොකද ජීවිත අත්දැකීම් කියලා කියන්නේ ඔක්කොම මොනවද? රාග, ද්වේෂ, මෝහ. රාග, ද්වේෂ, මෝහ අත්දැකීම් ඔය ඔක්කොම. මොකද හේතුව සමාජය පටන් ගන්නකොටම විකෘති කළ දීපු නිසා. ඔක්කොම රාග, ද්වේෂ, මෝහ අත්දැකීම්. ඒක නිසා තරුණ තරුණියන්ට විශේෂයෙන්ම කියන්නේ ඉක්මනින් මේක අවබෝධ කරගන්න. ඔබ තාම ඔතන ඉන්නේ ඔබට මේක තේරිච්ච නැති නිසා නැත්නම් ඔබට පිස්සු. ඔය දෙක. එහෙම නැත්නම් ඔබ වල්ගේ හංගගෙන ඉන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඔබට තේරිච්ච නැති නිසායි මේ කියලා. තේරුණා නම් පින්විතනි ඔබ ඉන්නේ මෙතන. ඒ නිසා තමන්ගේ වෙන ප්‍රධානම වක්කීම ලෙස සලකන්න. තමන් රෝගය බෝ කරපු කෙනාට බේත් තරම් දෙන එක. ප්‍රධානම වක්කීම ලෙස දරන්නේ ඒක. තමන් ආදරේ නම්
ඇත්තටම ආදරේ නම් මොකද කරන්න දෙන්නේ? ඉක්මනට ලෙඩේ සනීප කරවන්න. තමනුත් සනීප කරගෙන ඒකේ නාව සනීප කරවන්න. සම්මත කියන එකක්වත් ගන්න එපා පින්විතනේ. ඔබ ආවේ ආබස්සරෙන්. අද ඔබ කරන්නේ තිරසනුම් කරන වැඩ. කොහමද ආපු දුර? ආලෝකයිද අඳුරේද? අඳුරේ. එන්න අඳුරට යන්නේ ඔය. එන්න අඳුරේ. හොඳට කල්පනා කරලා බලන්න. එන්න අඳුරට නෙමෙයිද මේ යන්නේ කියලා. ඔක්කොම සම්මත කර යනවා. අඳුරට යනවා. මිනිසුන්ට තේරෙන්නේ නැහැ රාගය කියන්නේ ගින්නක් කියලා. ද්වේෂය කියන්නේ නම් ගින්නක් බව තේරෙනව නේද ඔක්කොටම? නේ තේරෙනව නේද? ද්වේෂය කියන්නේ ගින්නක් කියලා ඔක්කොටම තේරෙනවනේ. නේද රාගය කියන්නේ ගින්නක් කියලා තේරිලා නැහැ නේද? මේ පාර භාවනා වැඩසටහනේ අපි ඔක විස්තර කරපු කාරණා මම ඔබට කියන්නම්. එක අම්මා කෙනෙක් ඉන්නවා පින්විතනේ පොඩි කාලේ මේ අම්මගෙන් දරුවව අරගෙන ගිහිල්ලා හොරෙන් කවුරු හරි. මේ අම්මා හරි බලාපොරොත්තුවෙන් ඉන්නවා දරුවෝ දැන් හම්බෙයි කියලා. හැමතැනම ගියාම වටේ කැරකි බලනවා දරුවෝ දැන් මාගාවට අම්මේ කියාගෙන එයි කියලා. අත දරුවා කාලේම අරන් ගිහිල්ලා. දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා. මේ මම ඉන්නකොට පින්විතනේ එක්තරා පුරුෂයෙක් ළමෙක් අරගෙන එනවා. ඇයිලා කියනවා මේ ඉන්නේ ඔබගේ දරුවා මමයි අරන් ගියේ. පොඩි කාලේ ඉස්පිරිතාලේ මමයි අරන් ගියේ මේ ඉන්නේ ඔබගේ දරුවා. කියනකොට පින්විතනේ අර අම්මට පුදුම සන්තෝෂයක් නේද දෙන්නේ. ඒත් එක්කම පින්විතනේ ළමයා වලලා දානවා ගින්නකට. අම්මට අර සන්තෝෂය එනකොටම අර මිනිහයා මොකද කරන්නේ අර ළමයාව ගින්නට දානවා. අම්මට දැන්ද දුක වැඩි කලින්ද වැඩි? ළමයාව හොය හිටපු ගින්නද දැන් තියෙන්නේ නැත්නම් ඊට වඩා මහ ගින්නද දැන් තියෙන්නේ? එහෙනම් පින්වදින හොඳට මතක තියාගන්න රාගය කියන්නේ මහ ගින්න. රාගය කියන්නේ ඇලෙන්න ඕන එකක් නෙවෙයි. ගින්න. ඇයි? බලාපොරොත්තු වෙච්ච දේ සලායතන රාව පහක් උදා වුණා. හිතාගෙන හිටපු එක උදා වුණා. හරි. ඒ කියන්නේ උපාදාන වෙච්ච එක උදා වුණා. දැන් පුදුම ආස්වාදයි. දැන් උදා වෙච්ච එක ඔබගේ ආස්වාදය පින්සේ කොහොම ඉඳීද? නැත්නම් මක් වෙනවද? වැයෙනවා. දැන් තමන් ආස කරපු එකක් නේද ඔය එන්නේ. කාලයක් තිස්සේ බලන් ඉඳලා තමන්ට හම් වෙච්ච එක මක් වෙලා ගියාද? වැයෙලා ගියා. එහෙනම් රාගය කියන්නේ සැපක් වෙන්නේ කොහොමද පින්වද? රාගය කියන්නේ ගින්නක් නෙමෙයිද? නත්ති රාගෝ සමන්නකි. රාගය හා සමාන ගින්නක් නැත. නමුත් ලෝකය කියන්නේ ඕකද? ඒකයි පිටින් කියන්නේ ලෝකේ සම්පූර්ණයෙන්ම ඔබ විකෘති කළා. ඒ විකෘතිය මතයි ඔබ හිතන්නේ කියන්නේ කරන්නේ. ඒකයි මම කියන්නේ මේ කාලේ උපදින අය 99.99%ක්ම කෙලින්ම සතර අපායක. හොඳයි. මේවා මං හිතනවා ඔබ මානසිකාර කළා කියලා. දැන් මෙතනින් පස්සේ බුද්ධ පූජාට සම්බන්ධ වෙලා ඊට පස්සේ ටිකේ අපි තනියෙන් මානසිකාර කරන වැඩ පිළිවෙලටපත් වෙනවා. මොකද මම දැන් සතිය එක දිගටම කතා කරලා තියෙන්නේ මේ විදිහට.
මේක තමයි ඉෆෙක්ටිව්ම ක්‍රමය පින්වතුනි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේක ඉෆෙක්ටිව් මෙන්න මේ හාමුදුරුවන්ට. ඔබට නෙමෙයි. ඇයි? ඔබ හැමදාම ආරාමේ නැන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රසුර ඔබට හැමදාම ගන්න බෑ. මේ ඉන්නේ යුනිවර්සිටි ආපු අය. මේ ඉන්නේ ඕපන් යුනිවර්සිටි ආපු අය. දවස් 5 රස්සාව කරලා සෙනසුරාදා ඉරිදට යුනිවර්සිටි එකට යනවා කෝස් එක කරන්න. ඒකෙත් මේ යුනිවර්සිටි එකේ අය එන්නේ සෙනසුරාදාට විතරයි. ඉරිදත් කට් කරනවා. පිරිසක් ඉන්නවා ඉරිදා එන්න. ඉංග්‍රීසි දේශනාවේ අය. පිරිසක් ඉන්නවා බදාදට එන්න. පුළුවන් නම් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න බලන්න. හැබැයි ඒකට වයස් සීමාවක් තියෙනවා. චර්යා රටා අධ්‍යයනය කරන. යුනිවර්සිටි එකට නිකන් ගන්න නැහැ. මොකද මේ යුනිවර්සිටි එක ෆ්‍රී. ඉන්දුම් හිටුම් හිටා ඔක්කොම ෆ්‍රී. සිව්පසයත් ෆ්‍රී. අධ්‍යාපන පහසුකම් ඔක්කොම ෆ්‍රී. ඒක නිසා වයස් සීමා සහ චර්යා රටා අධ්‍යයනය කරනවා. ඒ වගේම මේ යුනිවර්සිටි එක හරි ටෆ්. චරිතවත්කම අතින් හරි ටෆ්. නීති රීති පද්ධතියට terms and conditions වලට වළංගුනේ නැත්තම් යුනිවර්සිටි එකෙන් කෙලින්ම ඩොට්. මොකද මේ යුනිවර්සිටි එක තියෙන්නේ හැමෝටම දිනන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න යුනිවර්සිටි එකට එන්න. නැත්තම් ඒ ගන්න බැරි නම් කොහොම හරි උත්සාහ කරන්න ඕපන් යුනිවර්සිටි එකේ හරි කටයුතු කරගන්න. ලෙක්චර්ස් තියෙන හැම දවසකම එන්න. ඊට පස්සේ හෝම්වර්ක් කරන්න. සාමාන්‍ය ඕනම යුනිවර්සිටි එකක පින්වතුනි 80%ක් තියෙන ඉන්ඩිපෙන්ඩන්ට් ස්ටඩීස්. තමන් විසින් තනියෙන් කළ යුතු දේ. මේ යුනිවර්සිටි එකෙත් එහෙම තමයි. 20%යි ගුරුවරයාගෙන් හම්බෙන්නේ. ඊටු 80% ගුරුහරුකම් මැද තනියෙන් කරන්න ඕනේ. ඔබට කරන්න පුළුවන් මේකෙන් මොකද හේතුව? අපි විශ්වාස කරන ඔබ තව අවුරුදු 50ක් ජීවත් වෙනවා කියලා. ඊ අපි වසක ධම්මහාඳුරු පිරිසට හොඳ අවවාදයක් කළා. අපි විශ්වාස කරන ඔබ සියලු දෙනා මෙතනින් එහාට තව අවුරුදු 50ක් ජීවත් වෙනවා කියලා. ඒකම හොඳ නැද්ද? ඒ අවුරුදු 50 ඔබ ගත කරන විදිහත් උන්වහන්සේ කිව්වා. පැය 8ක් නිදා ගන්නවා, පැය 8ක් රස්සාව කරනවා. කීයද? 16යි. පැය 4ක් බස් එකේ යනවා එනවා. තව පැය 4ක් තියෙනවා. shopping කරන්නත් ඕනේ. උයන්නත් ඕනේ. නාන්නත් ඕනේ. වැසිකිලි යන්නත් ඕනේ. පාටියක් තිබුත් ඒකට යන්නත් ඕනේ. ඒ පැය 4ක් ගියා. හරි. නමුත් ඔබ තව අවුරුදු 50ක් ජීවත් වෙනවා. ඔබට මේක කරගත්ත හැකි. තව අවුරුදු ඔබ 50ක් ජීවත් වෙනවා. ඔබට මේක කරගත්ත හැකි පින්තුනි. මොකද ඔබ මේ පැය 24 ගත කරන්නේ අර විදිහට නිසා. ඔබ පැය 24 ඔහොම ගත කරන නිසා මට කිව්වා ඔබ පැය ඔබ අවුරුදු 50ක් නෙමෙයි. ඔබ අවුරුදු 5000ක් ජීවත් වෙනවා. බය වෙන්න එපා. ඔබ තව අවුරුදු 5000ක් ජීවත් වෙනවා මේක. වැඩක් තියෙනවද? වැඩක් තියෙනවද? නැහැ. ඇයි? ඔබට මග වඩන්න වෙලාවක් නැහැ. ඒක නිසා පින්වතුනි ඔබ මරණම් වැඩක් නැහැ. අල්ලලා දාන්න ඔක්කොම. මරණ කීකද වැඩක් තියෙනවද? මරණ සුදිවල වැඩක් තියෙනවද? නැහැ. ඇයි ඔබට වෙලාවක් නැහැ? අපිට ඕන කතා කරලා ආරම්භ දෙන්න පුළුවන් අවුරුදු ගාන දික් කරලා දෙන්න පුළුවන්. වැඩක් තියෙනවද? නැහැ. ඇයි? ඔබට වෙලාවක් නැහැ පින්වතුනි. පැය 24 ම බුක්. තව අවුරුදු 500ක් කරන් දුන්නත් වැඩක් නැහැ. ඒකයි මේ ඔබට කියන්නේ මේ මෝඩ නොවි තමන්ගේ යහපත ඉෂ්ට කරගන්න.
එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනාව කළා. උදේ වරු වැඩසටහන හමාර කරමු. මුවන් පැලස අහගෙන හිටියානේ. දැන් හවතර සතුටෙන් ගෙදර ගියා හැකේ. එහෙම නැත්නම් දහම් මානසිකාරයට බැන්නා නම් එකෙන් දෙන්නේ හරි ඇවිල්ලා කියයි අනේ හාමුදුරනේ මම පැවිදි කරගන්න කියලා. දහම් මානසිකාරයට වැඩෙන්නේ නැති එකයි පින්වතුනි වැඩේ. මුවන් පැලස අහන් ඉන්න වගේ අහන් ඉන්න. හාමුදුරෝ කියනවා නේද ආයි නෑ කියලා වැඩක් නෑ නේද? මට ඕක නෙමෙයි පින්වතුනි ඕනේ. මට ඕනේ මොකද්ද? මම ඒ කියපු ඔක්කොම මානසිකාර කළා. මම වහ නිවිල යන්න ඕනේ. ඔන්නොච්චරයි. මේ ධර්මයේ තමයි හොඳම ධර්මයක ඔබ කියන දෙයක් නෑ. ඒයි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම තමයි මේ ලෝකේ තියෙන ධර්ම අතරින් හොඳම ධර්මය. ඒකදී ඔබ කියන දෙයක් තියෙනවද? නෑ. ඒක ඔබ ජීවිතේට අරගත්තා නම් අන්න ඒක තමයි අපිට කතා කරන්නේ. මේ සියලු දෙනා මේවා ජීවිතේට අරගෙන සියලු දෙනා මේකෙන් නිදහස් වෙන්න උත්සාහ කරා. මතක තියාගන්න මට මගේ ජීවිතේ වටිනවා වගේම ඒ ජාතියම ජීවිතයක් ඔබට තියෙන්නේ. ඒකයි මට ඔබගේ ජීවිතේත් වටින්නේ. ඒකයි මට ඔබ බල්ල බලලු ගන්නට දාලා අනිත් පැත්ත හැරෙන්න බැරි. ඒකයි මේවා දිගටම කරන්නේ. නැත්තම් පින්විතනේ මේ දවස් ටිකේ මේක නතර කරන්න පුළුවන් නේ? ඈ මං කිව්වොත් මේ හැමදාම බෝම්බ ගහන මේ එනවා මේ කරන්න බෑ. දැන් ඔබට ඒක ඇක්සෙප්ට් කරන්න වෙනවද නැද්ද? මාස 6ක් ඔක්කොම නතර කරලා නිකන් ඉන්නදී අපි මේ කොච්චර නිදහස්ද අපි? මිනිස්සුන්ට දාන දීලා යන එච්චර. දාන දෙන අය ආපු අයටත් කෙටියෙන් බණ ටිකක් කියලා මේ අනිච්ච දුක නැත යන්නේ බෝම්බ ගහයි. එහෙම කරන්නේ නැත්තේ පින්වතුනි. ඔබ මෙහෙ නැති හැම දවසකම අපි මග වඩනවා. ඒකයි. අපි දෙගොල්ලන්ටම තථාගතයන් වහන්සේ ගාව මනුෂ්‍ය ජීවිතේ හම්බුනේ. එහෙනම් මම මගේ ජීවිතේ කොච්චර වටිනවද කියලා හිතාන් ඉන්නවා සේම. මම ඔබගේ ජීවිතේත් ඒ තරම් වටිනවා කියලා හිතාගෙන ඉන්නේ. ඔබට ඒක නොතේරුණාට. ඒකයි පන්න මේව කියන්නේ. හොඳයි විගදෙන නම් උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොට මේ ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාට අනගාരികයන්ටත් ධර්මයේ ඔබයි පුණ්‍ය බහරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සීල දෙනාටත් නිරන්තරයෙන් සිව්පස්යෙන් අප උපස්ථාන කරන්නා වූ සීලම දායකාරක ආදී පින්වත් පිරිසටත් ඒ වගේම පින්විත අද මේ භාවනා වැඩසටහන සාර්ථක කර ගැනීම උදෙසා ඔබට ආහාර පාන ආදීන් සංග්‍රහ සත්කාර කරන්නා වූ පිරිස් ඉඳුම් හිටුම් සපයන්නා වූ පිරිස් ප්‍රවාහන පාසුකම් සපයන්නා වූ පිරිස් විශේෂයෙන්ම ඔබට ආරක්ෂා සම්පත්තිය සපයන්නා වූ පිරිස් ඒ වගේම පින්විත ඔබට මේ ස්ථානයට අද එන්නට අවසර දුන්නා වූ පිරිසක් හෝ තමන්ගේ දුවා දරුවන් බලා ගන්නා වූ පිරිසක් තමන්ගේ වකීම් යුතුකම් ඉටු කිරීමට බාරගත්තා වූ පිරිසක් ඒ වගේම මේ රට ආරක්ෂා කරන පිරිසක් ආදී කොට ඇති මේ සෑම සියලු දෙනාම සිහිපත් කරගෙන විහිදුවල පතුල හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ යටත් වැඳී වැළඳෙන්නා වූ සීලම ග්‍රහපොළ පද්‍රෝ දෝසාන්දකාරය ස්වාකටවා හෝවා ඕල් දෙවසක සංඛා දෝසාන්දකාර යක්ෂ වේද පිසාච මලගල කුම්බණ්ඩාදිගේ වැද පෙමිනි දෝසාන්දකාර ශරීරයේ සත්ත්‍ය දාත් දෝෂි බීම වැද පෙමිනියව රෝගාබා දෝසාන්දකාරය තුල කොට ඇති සෑම සියලු දෝසාන්දකාරයම ගසා දූරින් භූත වෙත්වා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න සක්‍ර දේවේන්ද්‍රතුමා ප්‍රධාන තාවතින්ස ලෝක වාසී සීලම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් චාතුම් මහරජකී රාජ්‍ය කරන්නා දුත රාෂ්ට්‍ර විරුල්ල විරූපාක්ෂ වෛශ්‍රවණය කියන්නා සතරවන් රජ දරුවන් ප්‍රධාන ඒ සීලම් පරිවාර සේනා පිරිස් ඒ වගේම නිරන්තරයෙන් සිවණක් පිරිස ආරක්ෂා කිරීමට බැඳිලා කටයුතු කරන්නා වූ 18 යක්ෂ සේනාධිපතිවරු තුල ඒ සීලම් පරිවාර සේනා පිරිස් ඒ වගේම මේ ආරාම භූමිය වලට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ ඒ සීලම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් රුක්ෂ දේවතා පිරිස් භූමාණු දෙවියන්ගෙන් පටන් ගෙන අකනිට දෙවියන් දක්වා විහිදී පැතිරී සිටින්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිදුවල පතුල හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ඉර්ධියේ දීප්තේ බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානෙ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා
දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි අනන්ත මහා සංසාරයත් සිසිල සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන එන්නා වූ මේ මිය පරලෝකීය සීලම ඥාතිත මිත්‍රාදී පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම මේ කල්පණුවේ ඇතුළත තමන්ගෙන් අවඩක් අසාධාරණයක් හිඟි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිය පිරිසක් සිටිනවා නම් අද ඔබගේ නිවන වැසීම උදෙසා කටයුතු කරනවා නම් ජීවිතය ගැනීම උදෙසා කටයුතු කරනවා නම් ලෙඩ රෝග සෑදීම හෝ කරදර බාධක හිරියර කම්කටොළු ඇති කිරීම උදෙසා කටයුතු කරනවා නම් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඔබ සින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අයගෙත් විහිදුල පතුල හරණේ පිම්බිහි දී පැතිරී යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයක හිනවන ගෙන් අත මිදේවා සම්දිත සුගතියත් බැව ලබත්වා සතර පුරාවටම කරගෙන ආවා වූ සීලම නාය ගනුදෙනු මෙතනින්ම නිදහස් කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් පින්විතනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාරය කිරීමෙන් ඒ රැස් කරගත් ආශීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් ඒ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්දැවීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.